පින්වතුනි මේ ලෝකයට මහා කල්ප 92කට කලින් පහළ වූ බුදුරජාණන් වහන්සේ කවුද? තිස්ස නම් වූ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ මගේ අපි ඉදිරියේ තියෙන මේ පොකුණු තීරයක්, මේ කළුදිය පොකුණ, මේ වගේ එක්තරා පුෂ්කරණියකට පොකුණක් සමීපයට වැඩම කළා. වැඩම කළාට පස්සේ ඒ පොකුණේ ඉන්නවා විවිධාකාර පක්ෂි සමූහයන්. ඒ පොකුණ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒ පොකුණේ හිටියා දිය කුකුලෙක්, හෙවත් අහසෙන් නිගිල්ලා යන ජලය ඇසුරු කරගෙන ජීවත් වන එක්තරා පක්ෂියෙක්. ඉතින් මේ පක්ෂියාට තිස්ස බුදුරජාණන් වහන්සේ ගච්ඡන්ත මනිලංජසේ අහසින් වඩිනවා. පොළවෙන් නෙමෙයි, මේ පොකුණට උඩින් අහසින් වඩිනවා පෙනුණා මේ පක්ෂියාට. මේ පක්ෂියා කුමක්ද කළේ? තුන්දේන කේසරින් ගයිහ විප්පසන්නේන චේතසා බුද්ධස්ස අභිරෝපේසින් තිස්සස්ස ලෝක බන්දුනෝ. අර තුඩගින් ලස්සන පියුමක් නෙලා ගත්තා. ලස්සන පියුමක් නෙලාගෙන ඉගිලිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසට වැටෙනසේ මේ මල අතහැරියා. හරි ආශ්චර්යමත්, හරි පුදුමයි. මේ මල ඒ බුදු සිරිපා අභියස නතර වෙලා අහස් කුසේ මේ පක්ෂියාට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද? පින්වතුනි, මේ කලේ මිනිස්සෙක් නෙමෙයි, තිරිසංගත සතෙක්. කවුරු ගැන පහදිලාද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා. බුදු ගුණයට සිත පහදවාගෙන එලෙසින් මලකින් පූජා කරපු මේ දිය කුකුල, මේ පක්ෂියා බොහෝ කාලයක් එදායින් පස්සේ ඉපදුනේ ඉපදිච්ච තරම් සුගතියේ. කවදාකවත් ආයේ දුගතිය ගියේ නැහැ. මොකක්ද පින? අර තුඩගින් නෙලාගත් නෙළුම පියුම බුදු සිරිපා බියස පිදීමේ පින. තිස්ස බුදුරජාණන් වහන්සේ පොකුණු තීරය උඩින් වඩිනකොට ඒ පක්ෂියාට අනුග්‍රහ කරන්න ඕනේ කියලා මහා කරුණා සමාපත්තියෙන් දැකවදාරන්නට ඇති. ඉතින් ඒ පක්ෂියා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේන කම්ම දැන් දිව්‍ය කුමාරයෙක් හැටියට දිව්‍ය ලෝකේ, ඇතැම් විට බ්‍රහ්ම ලෝකේ, තවත් විටක මනුස්ස ලෝකේ මෙලෙසින් ඇවිල්ලා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උතුම් පැවිදි උපසම්පදාව ලබා මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමින් වහන්සේගේ නම තමයි නලින කේසරිය මහා රහතන් වහන්සේ. නලින කේසරිය මහා රහතන් වහන්සේ ඉතිහාසය දිහා බලනකොට පෙනුණා මහා කල්ප 92කට කලින් පියුම නේද මට අද වගේ දවසක අරහත් ඵල විමුක්තිය මා හදවතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණ මෙලෙසින් ලබා දීම පිණිස උපකාර වුණේ කියලා ඒ ස්වාමීන් වහන්සේ දැකවදාලා. ඒ රහතන් වහන්සේ දැකවදාලා. පින්වතුනි, එහෙමයි බුදු ගුණයක බලය. සිත පහදවා ගත්තොත් දැන් මේ තුන්යම් රාත්‍රියක් සිත පහදවා ගන්නනේ ආවේ. සිත පහදවා ගන්න කවදාවත් ආය සතර පාය වැටෙන්නේ නැහැ. කවදාවත් ආය දුක් විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර ගතේ වේදනා ආවත්, මොනතරම් අපහසුතා ඇති වුණත්, වැහි පිට වැහි වැටුණත්, හෙන පිට හෙන පිපිරුවත් මේ උතුම් බුදු ගුණ කතාව සවනතට මිහිරක් වේවා කියන පැතුමින් අසන්න වටිනවා. පින්වතුනි, කාලකාරාම සූත්‍රය හරි ප්‍රසිද්ධ දේශනාවක් නේ. මහා පොළව කීවතාවක්ද කම්පා වුනේ? 5 වතාවක් කම්පා වුණා. මොන මහා පොළවද? ඔබ ඔය පය ගහලා ඉන්න මහා පොළව. මේ මහා පොළව විතරද? මේ මහා පොළව විතරක් නෙමෙයි. තදාසන්න ද්විසහස්‍රී ලෝක ධාතුව. ඒ කියන්නේ දස ලක්ෂයක් සක්වාතල වෙවුලුවා ගුගුරුවා නින්නාද දුන්න බුදු සිරි මුව මඩලින් මේ කාලකාරාම සූත්‍රය දේශනා වෙලා අවසන් වෙනකොට මෙහි කියවෙන්නේ තථාගත සිරි මුව මඩලින්ම තථාගත ආශ්චර්යමත් ජීවිතයේ ඇති අනන්ත ගුණයයි. මහා පොළව කම්පා නොවී තිබේවිද? මහා පොළව කම්පා වෙනව නොඅනුමානයි. ඒ බුදු ගුණය ඒ තරම් අනන්තයි. පින්වතුනි, කාලකාරාම සූත්‍ර දේශනාව පිළිබඳව
නිදාන කතාවක් තව දුරටත් විමසා දැනගත්තාමනේ හැමදෙනාටම මේ සූත්‍රය පිළිබඳව බොම ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාලකාරාම සූත්‍ර දේශනාව සිද්ධ කළේ කාලකාරාමේදී. කාලකාරාමය දඹදිව තලයේ සාකේත නගරයේ තමයි ඉදි වුනේ. ඒ කතාවත් හරි ලස්සනයි. ඔබ අහලා තියෙනවනේ අනාථ පිණ්ඩික සිටුතුමා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ 54 කෝටි ධනයක පළමු පරිත්‍යාගය සිද්ධ කරලා මහ විශාල ආරාම පූජාවක් සිද්ධ කරපු පින් ඇති සිටුතුමා. අන්නේ සිටුතුමාට පින් ඇති දියණිවරු ඒ වගේම පින් ඇති පුතෙක් හිටියානේ. ඒ පින් ඇති පුතා නම් රහත් වුණානේ. ඒ දියණිවරු සියලු දෙනාම වගේ ආර්ය ශ්‍රාවිකාව බවට පත් වුණා. ඒ අතර හිටියා චූල සුභද්දා. භද්‍ර කියන්නේ ලස්සනයි කියන කෙනේ. මේ දියණිය චූල සුභද්දා හරිම ලස්සනයි. ඉතින් මේ චූල සුභද්දා නියම වයසට පැමිණුණාට පස්සේ ආර්ය ශ්‍රාවිකාවක් මගපලලාභී සාකේත නගරයේ කාලක සිටුතුමාගේ පුත්‍රයාට විවාහ කළ දෙන්නට යෝජනා වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට මේ ගැන දැනුම් දෙන්න ඕන කියලා මේ චූල සුභද්දාව සුපිපිසුවඳ මලින් දෝත පුරවාගෙන දෙව්රම් වනාරණට පැමිණිලා බුදු සිරිපා අභියස එකින් එක ඒ මල් තැන්පත් කරලා වන්දනා කරලා බන්තේ සාකේත නගරේ කාලක සෙට්ටි පුත්තස්ස ගේහං ගච්ඡාමි ස්වාමීනි මම තව නොබෝ දවසකින් සාකේත නගරේ කාල සිටු පුතා හා කාල සිටුවරයාගේ පුත්‍රයා හා විවාහ වෙලා ඒ නගරයට ගමන් කරනවා ස්වාමීනි. භන්තේ අහං මිත්‍යා දිට්ඨික කුලං ගච්ඡාමි ස්වාමීනි මම යන්නේ මිත්‍යා දෘෂ්ටික පවුලකට. සචේතත්ථ සක්කාරං ලබිස්සාමි ස්වාමීනි එතන ගිහිල්ලා මට පුළුවන් වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටික පහුල පහදවන්න. ස්වාමීනි ඒකස්මින් පුරිසේ පේසියමානේ පපංචෝ භවිස්සති. ඒ දුර ඈත නගරයක්නේ. ඒ ඉඳන් කවුරු හරි එවන්න ගත්තොත් දවස් ගාණක් යනම පයින් යන්න එපාය. ස්වාමීනි මා ගැන ආවර්ජනා කරන්න මා ගැන මෙනෙහි කරන්න. මං ආවජ්ජයාත භගවා ස්වාමීනි මං ගැන ටික දවසකට ටික වෙලාවක් හෝ මෙනෙහි කරන්න ස්වාමීනි මෙනෙහි කළ බලන්න මගෙන් ආරාධනාවක් තියෙනවද කියලා. බලන්න චූල සුබද්ධාව මොනතරම් පින්වන්තද. තථාගතයන් වහන්සේගෙන් පොරොන්දුවකුත් ලබාගෙන විවාහ වෙලා බොහෝම විශාල විවාහ මංගල්‍යයකින් සාකේත නගරයට ගමන් කළා. ඉතින් මේ කාලක සිටුතුමා බොහොම සතුටටපත් වුණා. තමන්ගේ පුත්‍රයාට බොහොම ගරු සම්භාවනීය පවුලක ඉපදිච්ච උතුම් ගුණධරණ ආර්ය ශ්‍රාවිකාවක් වූ දෙවඟනක් වගේ ලස්සන චූල සුබද්ධාව පැමිණීම ගැන. ඉතින් එතුමා මංගල්‍යයක් කරන්න ඕනේ කියලා බොහෝ කෑම බීම සකස් කරලා ඒ කාලක සිටුතුමා අදහන තමන්ගේ ශ්‍රමණයන්ට එන්න කියලා පණිවිඩයක් යවුවා. කවුද ඒ ශ්‍රමණවරු? ශරීරේ නූල් පොටක් නැති නැතකයන් නැත්තම් නිගණ්ඨ ශ්‍රාවක පිරිසකට පණිවිඩයක් යවුවා. අපේ නිවසට පැමිණෙන්න ආහාර බලඳන්න නැත්තම් දානි ගන්න කියලා. මෙහෙම ලෑස්ති කළ පැමිණුණාට පස්සේ චූල සුබද්ධා ලේලියනේ චූල සුබද්ධාවට පණිවිඩයක් යවනවා. සුබද්ධාමනි එන්න දීතාමේ ආගන්තු අරහන්තේ වන්දතු මගේ දියණිය පැමිණිලා රහතන් වහන්සේලාට වන්දනා කරත්වා. මෙන්න මෙහෙම දැන් ඔන්න කාලක සිටුතුමා ප්‍රකාශ කළා. ඉතින් චූල සුබද්ධාව හිතනවා අදනම් මට අප්‍රමාණ සැනසීමක් ආර්යයන් වහන්සේලා වැඩම කළා හිතුවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු මහරහතන් වහන්සේලා වැඩම කළා කියලා ලාභාවතමේ සුලබ්ධංවතමේ කියලා යදුවගෙන බුදුමහන් තලයේ ඉඳන් පහළට ඇවිල්ලා බලනකොට නූල් පොටක් ශරීරේ නැති අචේලකයන් දැකලා සමනා නාමන ඒව රූපා හොන්ති තාත යේ සංනේව අජ්ජත්තං හිරින බහිද්ධා උත්තප්පං අද්ධි. පියතුමනි ශ්‍රමණයෝ නම් මේ වගේ නෙමෙයි. මොවුන්ට ඇතුළතින් ලැජ්ජාවක් නැහැ. බාහිරින් කරුණු කාරණා සලකලා ඇති කරගත්ත ලැජ්ජා බයක් මොවුන්ට නැහැ. නයිමේ සමනා ධීවත මේ ශ්‍රමණයෝ නෙමෙයි නින්දා වේවා කියලා ගෙහෙලම් පාතිත්වා කෙල ගහලා යන්න ගියා. බිමටයි කෙල ගැහුවේ. කෙල ගහලා යන්න ගියා. ඉතින් දැන් මේ සිදුවීම
කාලක සිටුමාට දෙවන්ත ප්‍රහාරයක් බවට පත් වුණා. මොකද කාලක සිටුමා බොහොම විශ්වාසයෙන් තමන්ගේ ශ්‍රමණයන් තමන්ගේ ආර්යයන් වහන්සේලා කියලා හිතන ඒ නිගණ්ඨයෝ ගෙන්නුවේ. හැබැයි කාලක සිටුමා පින් ඇති සිටුවරේ. කාලක සිටුමාට අර නිගණ්ඨයෝ කියනවා මහා සිටුතුමනි කොහෙන්ද මේ කාලකන්ණි කාන්තාව රැගෙන ආවේ? මේ මුළු දඹදිව් තලයේ ඔබට හිටියේ නැද්ද ඔබේ පුත්‍රයා වෙනුවෙන් කුමාරිකාවක්? ආන්නේ වෙලාවේ මේ කාලක සිටුතුමා ප්‍රකාශ කරනවා ආචාර්යා ජානිත්වා කතං හෝතු අජානිත්වා මගේ දියණිය සමහර විට නොදැන කළා වෙන්නේ නැති අහමෙත් ජානිස්සාමි මම අහලා දැනගන්නම්කෝ කියලා මේ සිටුතුමා නිගණ්ඨයන්ට ප්‍රකාශ කළා ආහාර පාන ලබා දීලා ඕන් පිටත් කළා යවුවා. යවලා චූල සුභද්දා වෙත ගමන් කළා. පින්වත් දියණියනි අම්මා කස්මා ඒව රූපං අකාසි ඇයි අර වගේ වැඩක් කළේ දන් වැටේදී? කස්මා අරහන්තේ ලැජ්ජාපේසි ඇයි අර රහතන් වහන්සේලා ලැජ්ජා කෙරෙව්වේ? ආන්නේ වෙලාවේ සුභද්දා සිංහ දේනුවක් ගර්ජනා කරනවා වගේ තාත අරහන්තා නාම ඒව රූපා නහොಂತಿ පියතුමනි සිටුතුමනි රහතන් වහන්සේලා නම් ඔහොම නෙමෙයි. එහෙනම් කොහොමද රහතන් වහන්සේලා කීදිසා සමනාතුයිහං බාල්හං කෝනේ පසංසසි කිංසීලා කිං සමාචාරා තම්මේ අක්ඛාහි පුජ්ජිතා. හායනන් දියණිය කියන්නේ ශ්‍රමණිය කොයි වගේද කියලා සන්තින්ද්‍රියා සන්ත මනා සන්ත තේජා කුණ මග්ග සම්ඨිතා උක්ඛිත චක්ඛු මිත භානි තාදිසා සමනා මම වසන්ති වන මොගයිහ නාගෝ චිත්වාව බන්ධනං ඒක කියා අදුතියා තාදිසා සමනා මම. චූල සුබද්දා ප්‍රකාශ කරනවා එහෙනම් පියතුමනි අහගන්න ගාථා ගණනාවකින් ඒ බුදු ගුණ ඒ ධම් ගුණ ඒ සංඝ ගුණ ඒ ශ්‍රමණ ගුණ මාගේ ශ්‍රමණවරු හරි සාන්තයි සාන්ත ඉඳුරන් නැති ශ්‍රමණවරු තේජස් ඇති ශ්‍රමණවරු අග්‍ර ගුණෙහි පිටලා ඉන්නේ මගේ ආර්යයන් වහන්සේලා. ඔක්කිට චක්කු වටපිට බලන්නේ නැහැ භ්‍රාන්ත වෙලා හැසිරෙන්නේ නැහැ සාන්ත ඇස් දෙකක් සංවර ඇස් දෙකක් සාන්ත ඉඳුරන් නැතිව දෙවි මිනිස් ලෝකයේ සනහා මේ මහ පොළොවේ වඩිනවා. වසන්ති වන මොගයිහ ඒ රහතන් වහන්සේලා වනාන්තරවල ගල්ලෙන් වල වාසය කරනවා. දැන් බලන්න මේ තපෝවනය එදා කොච්චර රහතන් වහන්සේලා වැඩ හිටියද? නාගෝ චෙත්වාව බන්ධනං හස්ති රාජෙක් බන්ධනයන් සිඳ බිඳදා වනයට ඇතුල් වෙනවා වගේ ඒක කියා දුතියා දෙවන්නේක් නැතිව උදකලාවේ සොඳුරු වාසය කරන්නේ මගේ ශ්‍රමණවරු. මෙන්න මෙහෙම ඇයි ප්‍රකාශ කළා. කාලක සිටුමා හිතනවා යදි ඒවං තව සමනේ ආනිත්වා මංගලං කරෝම. හොඳයි දියණිය ඔය ශ්‍රමණවරු එච්චර ලස්සන නම් එච්චර සාන්ත නම් අපි ඔය ශ්‍රමණවරුන්ට ආරාධනා කළ දානමය මංගල්‍යයක් කරමුකෝ. හොඳයි පියතුමනි කවද වගේද? සිටුමා කල්පනා කරනවා මගේ දියණියට නැත්තම් ලිහිලියට කිව්වොත් තව සතියකින් කියලා පණිවිඩයක් යවලා ගෙන්න ගන්න පුළුවන්. මම කියන්න ඕනි රහතන් වහන්සේලා නම් අහසෙන් එන්න එපාය හෙටම කියලා කියන්න ඕනි. ආන්න එහෙම හිතලා කියනවා ස්වේ අම්ම දියණිය හෙට දවසේ අපි එහෙනම් ඒ රහතන් වහන්සේලා වඩමවාගෙන දානමය මංගල්‍යයක් කරමු. ආන්නේ වෙලාවේ චූල සුභද්දා තථාගතයන් වහන්සේට සිහිපත් කරපු ඒ කාරණය හිතේ තබාගෙන උඩුමහන් තලයට ගමන් කළා. ගමන් කරලා සුපිපිසුවඳ සමන් පිච්ච මල් කූඩයක් අතට අරගෙන බොහෝම සතුටින් මේ මල් ටික අහස් කුසට විසි කරලා මල් මිටි 8ක් 9ක් වගේ අහස් කුසට විසි කරනවා. සත්තු ගුණී අනුසරිත්වා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා මෙසේ විසි කරලා ඇඳිලි බැඳගෙන මේ මල් ටික එකම මලක්වත් බිමට වැටුනේ නෑනේ. හරිම පුදුමයි. මේ මල් ටික මල් වියනක් වගේ සැරසිලා දැන් ශ්‍රාවස්ති නගරයට ගමන් කරනවා. සාකේත නගරේ ඉඳන් සතපුන් දහස් ගානක් දුරයි
අහසින් ගමන් කළා. අහසින් ගමන් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහස් කුසේ මල් වියනක්සේ ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසමින් සිටිනවා අනාථ පිණ්ඩික සිටුතුමා. ඒ සිටුතුමා බණ අහලා අවසානයේ ආරාධනාවක් කළා. භගවාසේ පංචහි භික්ඛු සතේ සද්ධින් මහියම් භික්ඛං ගන්නත. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ 500 නමක් සමග මගේ සිටු මැදුරට වඩින්න ඕන. මගේ දානි වළඳන්න ආරාධනා කළා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සක්සුදක්සේ දැකවදාරලා දේශනා කරනවා මහා සිටුතුමනි මම බාරගත් දානයක් තියෙනවා. මහා සිටුතුමා විමසනවා ස්වාමීනි කවද්ද බාරගත්තේ? මම දන්නේ නැහැ ස්වාමීනි. කාගේ දානයක්ද ස්වාමීනි? චූල සුභද්දාය නිමන්තිතම්ම මහා සෙට්ටි. මහා සිටුතුමනි චූල සුභද්දා ඔබේ දියණිය මට ආරාධනා කළා. කොහොමද ස්වාමීනි ආරාධනා කළේ? සතපුම් ගානක් ඈතයේ ඉන්නේ. සබත් නුවර දෙව්රම් විහාරයට ආවනම් මහගෙදරටත් ඇවිල්ලා යනවනේ. ස්වාමීනි ආවේ නෑනේ අය. බලන්න මහා සිටුතුමනි මේ අහසේ තියෙන මල්යානාව ඒ චූල සුභද්දාගේ ආරාධනාවයි. මහා සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි එහෙනම් මගේ චූල සුභද්දාවට උපකාර පිණිස භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්න සාකේතයට. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන වදාරලා සිටින මොහොතේදී සිටුතුමාට ප්‍රකාශ කරනවා දේශනා කරනවා සිටුතුමනි ශ්‍රද්ධාවන්ත අය සද්ධාපන උපාසිකා දූරේ යෝජන සතමත්තකේපි යෝජන සහස්ස මත්තකේපි හිතා හිමවන්තෝ විපඤ්ඤායති. ශ්‍රද්ධාවන්ත කෙනෙක් යොදුන් 100ක් 200ක් දහසක් ඈත හිටියත් දුර ඈතට පේන හිමාල පර්වතයේ වගේ දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තෙත්තන දිස්සන්ති රත්තින් පිට්ඨා යථාසරා. දුර ඈතට පේන හිමව් කුළු වන අරණ වගේ කලපින් ඇත්තෝ තථාගත බුදු ඇසට පේනවා. ධර්මරාජයන් වහන්සේගේ මහ කරුණා සමවතින් දකින්න පුළුවන් වෙන්නේ සංසාරේ පින් කළ ඇත්තෝ. පින් කරපු නැති අය රාත්‍රී කාලේ විදින ඊතලයක් කොහෙද යන්නේ කියලා පේන්නේ නැහැ. අන්නේ වගේ පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ චූල සුභද්දා කළ පින් ඇති ආද ශ්‍රාවිකාවක්. ඇගේ ආරාධනාව මට දැනුණා. හෙට දවසේ ඒ ආරාධනාවට සිටුතුමනි මා ඇතුළු 500ක් රහත්න් වහන්සේලා ගමන් කරනවා වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සූදානමින් සිටින්නේ සාකේත නගරයට වඩින්න. සිරිපා ගමනින් නෙමෙයි තථාගතයන් වහන්සේගේ අභිඥා බලයෙන්ුත් නෙමෙයි. එහෙනම් කොහොමද වඩින්නේ? ආනන්ද මහා ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කළා. ප්‍රකාශ කරනවා දේශනා කරනවා අහං ආනන්ද සාකේතං ගමිස්සාමි පංචන්නං භික්ඛු සතානං සලාකන්දේහි. ආනන්ද මම සාකේත නගරයට ගමන් කරනවා වඩිනවා 500ක් භික්ෂූන්ට ඒ සඳහා දැනුම් දෙන්න. හැබැයි ආනන්ද දදන්තෝච ජලභිඥානං ඒව දදෙයාසි ෂඩභිඥාලාභී රහතන් වහන්සේලාම තෝරන්න කියලා වදාලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ලෙසින්ම තේරුවා. ආන්නේ දවසේ රාත්‍රී කාලයේ චූල සුභද්දා කල්පනා කරනවා භෞකිච්ඡා භෞකරණීයා බුද්ධානාම බුදුරජාණන් වහන්සේලාට ඇති බුදු කිස අප්‍රමාණයි අනන්ත සක්වලට සෙත සදන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මගේ ආරාධනාව පිළිගත්තද දන්නේ නැහැ. ආන්නේ වෙලාවේ බලන්න පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණිවරුනි ඒ මොහොතේ විසමුනි මහා රජතුමා කෝටි ලක්ෂයක් යක්ෂයන්ට නායකත්වයේ දරන වෙසමුනි මහා රජතුමා ක්ෂණයකින් කතා කළානේ සූල සුබද්දාවට. බද්දේ මා කෝතුං විමනා හෝසි. සොඳුරිය ඔබ ওই විදියට කනගාටු වෙන්න එපා. මා දුම්මනා දුකිත වෙන්න එපා. අධිමුත්තං තේ භගවතා ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේන. ඔබේ ආරාධනාව පිළිගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග වඩිනවා. පුදුමාකාර සතුටකටපත් වුණා චූල සුබද්දා කුමාරිකාව. මෙලෙසින් සතුටටපත් වෙලා මුළු රාත්‍රිය පුරාම නොනිදා දාන සකස් කළා. ප්‍රණීත ලෙස සකස් කළා. පින්වතුනි සක්දේව රජතුමා
විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආමන්ත්‍රණය කළා කියනම තාත දසබලෝ චූල සුබද්ධාය සම්තිකං සාකේත නගරං ගච්ඡති. පුතණුවනි දසබලධාරි බුදුරජාණන් වහන්සේ චූල සුබද්ධාවට අනුග්‍රහ කරන්න සාකේත නගරයට වඩිනවා. පංච කූටාගාර සතානි මාපෙහි අහස්යාන 500ක් මවන්න කිව්වා. කූටාගාර කියන්නේ අහසින් යන කුළු ගෙවල්. ස්වර්ණ විමාන 500ක් මවන්න කිව්වා. තථාගතයන් වහන්සේට සත්‍රුවණින් මවන්න කිව්වා. කිව්වා වගේම දැන් 500ක් මවල තථාගතයන් වහන්සේගේ සත්‍රුවන් විමානයේ රහතන් වහන්සේලා 500කගේ රත්තරන් විමාන දැන් දෙවුරම් විහාරයේ අහස් කුසේ තියෙනවා. බලන්න පුදුමයි නේද? මේ සියලු විමාන දෙස බැලූ මිනිසු සාදුකාර දුන්න. දැන් දෙවිවරු ඇවිල්ලා මුතු කුඩ මල් කුඩ අල්ලගෙන සාදුකාර මැද්දේ පසුදා පහන් දොර નિયમિત වේලාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ අහසේ තියෙන කුළු ගෙවල් වලට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ සත්‍රුවන් විමානයේ රහතන් වහන්සේලා රන් විමානවල අහසින් සාකේත නගරයට අහස්යානා 500ක් ස්වර්ණ විමාන 500ක් ගමන් කරනවා වගේ මොහොතකින් ගමන් කළානේ. මොහොතකින් ගමන් කළා. චූල සුභද්දාවට අප්‍රමාණ සතුටක්. මේ සම්බුදු සසුන කියන්නේ පින්වතුනි අතිපෝජනීය ස්වාමින් වහන්සේ මේ ලෝකයේ ඇති එකම මවිතයයි එකම පුදුමයයි. මීට වඩා නම් පුදුම සහගත දෙයක් ආයි ලෝකෙ මුණ ගැහෙන්නේ නැහැ. ඔබේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, අස්සම සම කෙනෙක්. එකම එක්කෙනෙකුටයි සමාන වෙන්නේ තවත් තුන් ලෝකාග්‍ර බුදු කෙනෙකුට විතරයි. වෙනනම් කිසිම කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. හිතා සිත පහදවා ගන්න අහස් කුසින් ගමන් කළා. චෝල සුභද්දාවගේ ආරාධනාව එලෙසින්ම ඉෂ්ට වුණා. තථාගතයන් වහන්සේ අතුළු රහතන් වහන්සේලා දානි වැළඳුවා. චූල සුභද්දා ඒ සිරිපා වන්දනා කළ භන්තේ මහියන් සසුරපක්ඛෝ මිච්ඡාදිට්ඨිකෝ මගේ මාමණ්ඩිය ඇතුළු පවුල් වල හැමදෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. ස්වාමීනි ඒ ඇයට ගැළපෙන දේශනාවක් සිද්ධ කරන්න අවසරයි. භාග්‍යවතුන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. කාල සිටුතුමා ඒ අමා දහම් අසා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඒ සාකේත නගරේ කාලක සිටුතුමාට තිබුණා විශාල උද්‍යානයක්. ඒ උද්‍යානයේ බුදු සිරිපා භියස ඒ ශ්‍රී හස්තයට පෙන් වඩා පූජා කළා. ඒ වෙනකොට ඒ භූමි හිටිය අචේලකයන් අපිට තමයි කලින්ම මේ උද්‍යානය දුන්නේ කියලා යන්න කැමති උනේ නැහැ. කොහොම නමුත් බහැර කරවලා වුන් ඒ බුදු සිරිපා භියස කාල සිටුතුමාගේ රමණීය උද්‍යානය පූජා කළා. තථාගතයන් වහන්සේ අතුළු රහතන් වහන්සේලා පිළිගත්තා. ආන්නේ ආරාමයටයි කාලකාරාමය කියලා කියන්නේ. ආන්නේ කාලකාරාමෙදි තමයි මේ උදාර උතුම් දේශනාව සිද්ධ වෙන්නේ පින්වතුනි. සාකේත නගරයේ තිබ්බ නිසා සාකේතේ කාලකාරාමේ. ඉතින් මේ විදිහට කාලක සිටුතුමා ප්‍රසිද්ධව පැවතුණා මිත්‍යා දෘෂ්ටික සිටුවරයෙක් ලෙස. නමුත් බුදුරජාණන් වහන්සේගේ ආඥාවෙන් තෙදින් බලයෙන් අනුහසින් අමා දහම් දෙසුමෙන් සත්‍යයේ කාහල ගර්ජනා රාවයෙන් කාලක සිටුවරයා ආර්ය ශ්‍රාවකෙක් වීම සිදුවීම දෙවි මිනිසුන් අතර බොහෝම ප්‍රචලිත වුණා. ප්‍රසිද්ධ කෙනෙකුගේ ජීවිතයේ සිදුවීම් බොහොම ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවානේ. කාලක සිටුතුමා කියන්නේ ප්‍රදේශයේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් ඒ සිටුතුමාගේ වෙනස හැම කෙනාටම දැනුණා. ඉතින් දවසක් දා ඒ කාලක සිටුතුමාට කරපු ධර්ම දේශනාවක් අහලා සිත පහදවාගෙන පැවිදි වෙච්ච නැත්තම් ඒ නගරයෙන් තරුණයෝ 500 දෙනෙක් තීරණය කළා මෙවන් බුදු කෙනෙක් අපේ නගරයට පැමිණුනේ අපට සැනසීම දෙන්නයි. මේ ගිහි ජීවිතය මේ ගිහි ගෙවල ගෙවෙන ජීවිතය බලක් නැහැ. මම පැවිදි වෙන්න ඕන කියලා ඔවුනොවුන් වෙන් වශයෙන් තීරණය කළා. 500ක් එකතු වෙලා කාලකාරාමේදී බුදු සිරිපා භියස පැවිදි වුණානේ. පැවිදි වෙලා බුදු ගුණම කතා කර ඉන්නවා. එදා හිටපු ස්වාමින් වහන්සේලා අහෝ බුද්ධ ගුණානාම මහන්තා මේ බුදු ගුණ පුදුමයි අනන්තයි අප්‍රමාණයි කියා සිත පහදවාගෙන මෙනෙහි කළානේ, සිහිපත් කළානේ, කතා කළානේ. ඉතින් එහෙම බුදු ගුණ කතා කර ඉන්නකොට දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකවදාලා 500ක්
භික්ෂූන් වහන්සේලා මගේ ජීවිතය ගැන බුදු ගුණ ගැන සාකච්ඡා කරනවා. මේ අයට මම මේ සිතේ ඇතිවෙච්ච පැහැදීම දෙගුණ තෙගුණ කරන්නට ආර්ය අමා ධාමී රසපවන්නට මේක අවස්ථාවක් කරගන්න ඕනේ කියලා ඒ අවස්ථාවට තථාගතයන් වහන්සේ වැඩම කළා. කායනුත්ථ භික්කවේ ඒ තරහි කතාය සම්නිසින්නා. මහණෙනි මේ වෙලාවේ මා එන්නට පෙර කිනම් කතාවක යෙදී වාසය කළාද? ස්වාමීනි අනෙකක් නොවේ තථාගතයන් වහන්සේගේ අසිරිමත් ප්‍රාතිහාර්ය ගැන බුදුගුණ ගැනයි ස්වාමීනි කතා කළේ. ඉතින් අන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩල කම්පා කරවමින් තදාසන්න ද්විසහස්‍රී ලෝක ධාතුව සොලවාලමින් ගුගුරුවාලමින් මේ මහා කාලකාරාම සූත්‍රය සිරිමුව මඩලින් දේශනා කළා. පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ මේ මහා සූත්‍ර දේශනාව භූමි පහකින් යුක්ත වෙනවා. හෙවත් බුදුගුණ පිළිබඳව පරිච්ඡේද පහකින් තථාගත සිරිමුව මඩලින් මේ සූත්‍ර දේශනාව තුලදී දේශනා වෙනවා. පළමු භූමිය තමයි සබ්බඤ්ඤුත භූමිය, දෙවන භූමිය තමයි පීනාසව භූමිය, තුන්වන භූමිය තමයි සත්‍ය භූමිය, හතරවන භූමිය තමයි ශුන්‍යතා භූමිය, පස්වන භූමිය තමයි තාදී භූමිය. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මේ භූමි පහට සංග්‍රහ වෙලා දෙවි මිනිසුන්ට ඇහෙන්න සැලැස්සුවේ ඒ සිරිමුව මඩලින්. සම්බන්්‍යුත භූමිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ විසරද භාවය, සම්මා සම්බුදු බලය ගැන කියවෙන තැන. පිහිනාසව භූමිය කියන්නේ ඒ තථාගතයන් වහන්සේගේ විරාගීත්වයේ අරහත්වයේ අරහං ගුණාදී වූ නික්ලේශී මනෝභාවයේ පිළිබඳ ගර්ජනාව. සත්‍ය භූමිය කියන්නේ තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව ගර්ජනාව. තථාගතයන් වහන්සේගේ සත්‍ය වචනේ පිළිබඳව ගර්ජනාව. ශුන්‍යතා භූමිය කියන්නේ සත්ව පුද්ගල ප්‍රඥප්තියේ නොපැටලී නොතැවරි මුලාවටපත් නොවි පටිච්ච සමුප්පාද අවබෝධයෙන් හේතුඵල ධම අවබෝධයෙන් සියල්ලෙන් අත මිදී ගිය බව පිළිබඳව ගර්ජනාව ශුන්‍යතා භූමිය. තාදී භූමිය කියන්නේ අෂ්ඨලෝක ධර්මයේ විශේෂයි තථාගතයන් වහන්සේගේ අකම්පිත භාවය. ඒ අකම්පිත භාවය තාදී භූමියයි. මෙන්න මේ කියන භූමි පහෙන් යුක්තව තමයි කාලකාරාම සූත්‍රය දේශනා වෙන්නේ. මේ එක එකක් භූමීන් පිළිබඳව දේශනා වෙද්දී මිහිකත කම්පා වූ හැටි හරි ආශ්චර්යමත් ලෙස සඳහන් වෙනවා. ඒ අතර පළමු භූමිය සබ්බඤ්ඤුත භූමිය. යම් භික්කවේ සදේවකස ලෝකස සමාරකස සබ්‍රහ්මකස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිඨං සුතං මුතං විඤ්ඤාතං පත්තම් පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ ලෝක ප්‍රජාව සත්වයන් සහිත මේ මුළු ලෝකය තුල යම් බඳු ඇසෙන් දකින රූපයක් වේනම්, කනෙන් අහන ශබ්දයක් වේනම්, නාසයෙන් දිවෙන් මේ ශරීරයෙන් ලබන ලද යම් ගන්ධ රස ස්පර්ශව්‍ය සංකයාත යම් බඳු අරමුණක් වේනම්, ඒ වගේම මනෝද්වාරයෙන් ඍජුවම ගනු ලබන යම් බඳු නැත්තම් සිතට කෙලින්ම එන යම් බඳු ආරම්මණයක් වේනම්, ධම්මාරම්මණයක් වේනම්, ඒ වගේම මේ ලෝකේ සත්වයෝ මනසින් සොයන ලද විමසන ලද සිත හසුරුවන ලද යම් වපසරියක් වේනම්, යම් බඳු අරමුණක් මේ සත්වයෝ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ ලබනවා නම්, ඒ කියන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ආයතන වලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර අරමුණු ලබා ගැනීමක් වේනම්, ඒ තුල ඔවුන් යම් සිතීමක් මෙනෙහි කිරීමක් හඳුනා ගැනීමක් දැන හඳුනාගත් දෙයක් වේනම්, ඔය සියල්ලම පින්වතුනි ජීවිතය කියන්නේ ඔච්චරයිනේ. ඇසෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ලැබීම, මේ දිවෙන් රස ලැබීම, මේ කය අනුසාරයෙන් ස්පර්ශය ලැබීම, මේ සිතෙන් විවිධාකාර ධම්මාරම්මන ලබාගෙන ඒ අනුව විතර්ක ਵਿਚාර ගොඩ නැගීම. ඔය ටික තමයි ජීවිතයේ කළ ඉතිහාසයේ අදත් අනාගතයටත් කතා කරන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ
දකින්න ලද ආසන ලද යමක් වේ නම් මනස හසුරුවන ලද යමක් වේ නම් මේ සක්වල නෙමෙයි පිට සක්වල නෙමෙයි අනන්ත සක්වල ඒ සියල්ලම තථාගතයන් වහන්සේ අවබෝධ කළා දන්නවා කියලා දේශනා කළා. ඒ දේශනාව තමහං ජානාමි කියලා අවසන් වෙනකොට මහී මණ්ඩලය කුඹල් සකක් වගේ නින්නාද රහිතව ගුගුරුවාලමින් කම්පා වුණා. ඉන් අනතුරුවත් බුදුරජාණන් වහන්සේ වදාරන යම් භික්කමේ සදේවකස්ස ලෝකස්ස ඒ සම්බුදු ගුණයනි සබ්බඤුත භූමියනි යම් භික්කමේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය මහණෙනි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝක ප්‍රජාව ශ්‍රමණ බ්‍රාහ්මණ වරු සහිත ලෝක ප්‍රජාව විසින් යම් බඳු රූපායතනයක් ශබ්දායතනයක් ගන්ධ රස පොට්ටබ්බ ධම්මායතනයක් දැනගෙන තියෙනවා නම් හඳුනාගෙන තියෙනවා නම් ඒ සියල්ල මම අවබෝධ කළෙමි කියලා අතීත වශයෙන් එහෙම නැත්නම් ඒ සියල්ල අතීත වශයෙන් මම අවබෝධ කළා ඒ හැමදේම තථාගතයන් වහන්සේට ප්‍රකටයි විදිතයි තමහං අභඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං ඒ සියල්ල මම අතීත වශයෙන් අවබෝධ කළා අනාගත වශයෙන් අවබෝධ කළා වර්තමාන වශයෙන් අවබෝධ කළා ආයේ සංගවිච්ච තැනක් ඒ තථාගතයන් වහන්සේට නෑ සියල්ලෙන් සියල්ල අවබෝධ කළා මෙන්න මේ ප්‍රකාශයටයි කියන්නේ සම්බඤ්ඤුත භූමිය කියලා සම්බඤ්ඤුත භූමිය ඊළඟට කීනාසව භූමිය තථාගතයන් වහන්සේගේ අරහත්වය දැන් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියල්ලම තථාගතයන් වහන්සේ අවබෝධ කළානේ ආයි ඉතිරියක් නැතිව යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං අවබෝධ කටයුතු යමක් වේ නම් ඒ තාක් බුදුවැස යොමු කරලා සියල්ලෙන් සියල්ල අවබෝධ කළානේ ඒ අවබෝධ කළත් මේ ලෝකෙ කිසිම දෙයකට තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන් දිට්ඨි වශයෙන් මාන වශයෙන් බැඳීමක් නැහැ තන් තථාගතෝ න උපට්ඨාසි බුදුරජාණන් වහන්සේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංඛ්‍යාත ආරම්මන විශේෂයි වේවා චක්ඛෝසෝත ඝාන જીවහා කාය මන කියන අධ්‍යාත්ම ආයතන විශේෂයි වේවා ඒකතු වීම තුල ඇතිවන රූප සංඥා සද්ද සංඥා ආදී සංඥා පද්ධතිය වේදනා සංඛාර ආදී වශයෙන් මේ නාම රූප පරම්පරාවේ කිසිම තැනකට තථාගත බුදු හිත බැඳිලා නැහැ තථාගතයන් වහන්සේ කිහිනාසවයි විමුක්තියෙන් යුක්තයි සියල්ලෙන් අත මිදී ගියා ආන්නේ නිසයි තන් තථාගතෝන උපට්ඨාසි කියලා බදාල එක තමයි දෙවන භූමිය කිහිනාසව භූමිය එයත් සිරි මුව මඩලින් දේශනා වෙනකොට පින්වතුනි සැබවින්ම මේ මිහිකත රාව ප්‍රතිරාව දෙදී කම්පා වුණා ඊළඟට තුන්වන සත්‍ය භූමිය කොමක්ද සත්‍ය භූමිය කියලා කියන්නේ යම් භික්කවේ සදේවකස ලෝකස සමාරකස සබ්‍රහ්මකස සසමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුසාය දිඨං සුතං මුතං විඤ්ඤාතං පත්තම් පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමීති වදෙය්‍යං තම් මම අස්සමුසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන් බඹුන් මරුණු සහිත ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සංඛ්‍යාත එහෙම නැත්නම් බාහිර ආයතන නමින් හඳුන්වන ඇසෙන් දකින රූපය කනෙන් අහන ශබ්දය ආදී කොටගත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ ආරම්මණයන් මේවා පිළිබඳව අවබෝධය තථාගතයන් වහන්සේ ලැබුවානේ ඒ අවබෝධය මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට නැහැනේ සමහර කෙනෙක් දන්නේ මේ ඇස් දෙකට පේන රූපේ යම් බඳු ලක්ෂණ ටිකක් විතරනේ දැන් අපි ගැන හිතන්න අපිට දැනෙනවද අවබෝධ වෙනවද අපිට මතකයක් තියෙනවද මේ ඇස් දෙකෙන් ඉතිහාසය දැකපු හැම රූපයක් ගැනම මතක නැහැනේ හැම ශබ්දයක් ගැනම මේ කන් දෙකෙන් ආපු අපිට මතක නැහැනේ අපි ලබපු හැම අරමුණක් ගැනම අපිට මතක නැහැ ඒ වගේම පෙර ජීවිත ගැන කොහොමද මතක නැහැනේ මේ ඊයේ පෙරේදා දැකපු අහපු දේවලුත් අපිට මතක නැහැනේ ඉතින් කොහොමද අතීතයක් ගැන එහෙනම් කොහොමද අනාගතයක් ගැන හිතන්නේ අපේ දෘෂ්ටිය අපේ දැක්ම බොහොම සීමා සහිතයි හැබැයි දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා එයාට පුළුවන් අතීතේ බලන්න අනාගතේ බලන්න ඉරදිමත් වූ දෙවිවරුන්ට බ්‍රහ්ම රාජවරුන්ට ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා එයාටත් පුළුවන් අතීතේ බලන්න අනාගතේ බලන්න අභිඥාලාභී ඒ අභිඥා බලයෙන් හැබැයි අපට ඔබට මට එහෙම හැකියාවක් තියෙනවද හිතලා බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ දෙවිවරු
මිනිස්සු බ්‍රහ්මයෝ නාගයෝ ගුරුළු සුපර්ණයෝ මේ සක්වල විතරද නෑ කෝටි ලක්ෂයක් සක්වල අනන්ත සක්වල දෙවියන් සහිත ලෝකයේ කිව්වම හැම සත්වයක්මයි තියෙන්නේ ජාත භූත හැම සත්වයක්ම මේ සියලු සත්වයන් දකින ලද ආසන ලද මේ සියල්ල අවබෝධ කරගෙන ඒ පිළිබඳව තණ්හා ඒ සියල්ල අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධ වෙමින් ඒ සියල්ල පිළිබඳව නොගැටි නොඇලී කේනාසව වෙමින් ඉන්නනතුරුව දේශනා කරනවා ඒ සියල්ල මම අවබෝධ කළා හැබැයි තමහං ජානාමීති බදෙයං තම්මමාස්සමුසා ඒ දේ අවබෝධ කරගත්තේ මමයි කියලා කියනවනම් ඒක මගේ බොරුවක් එහෙම ප්‍රකාශයක් සිද්ධ වුණොත් ඒක මුසාවක් වෙනවා කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. ඇයි මුසාවක් වෙන්නේ? මගේ ආත්මය කියලා ආත්මීය හැඟීමෙන් සත්ත්ව පුද්ගල ප්‍රඥාප්තියෙන් ගන්න දෙයක් තියෙනවද? සම්මුති ලෝකයේ සත්ත්ව පුද්ගලයන් වශයෙන් ඔවුනොන්ට නාමාභිලාපයන්ගෙන් කතා කළාට පරමාර්ථ වශයෙන් තියෙන නාම රූප පරම්පරාවක්නේ. ඒ සත්‍ය අවබෝධ කළ තථාගතයන් වහන්සේ මම මගේ කියලා මේ දේවල් මම අවබෝධ කළා කියලා ගන්නව නම් ඒක බොරුවක් කියලා වදාළේ කුමක් ගැනද? තථාගතයන් වහන්සේ ආත්ම සංඥාව මුළු මනින්ම ප්‍රහාණය කළා. සම්මුතිය ඉක්මවා පරමාර්ථය සාක්ෂාත් කළා කියන දෙයයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව මේ සත්‍ය භූමියේදී ඒ ශ්‍රී මුව මණ්ඩලින් දේශනා වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්කවේ මහණෙනි දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ දකින්න ලද ආසන ලද මේ දුරන්ගෙන් ලබන ලද මනස හසුරුවා අවබෝධ කරන ලද යම් දෙයක් වේ නම් යම් දැනුමක් වේ නම් යම් අදහස් මාලාවක් වේ නම් මේ දෙවි මිනිසුන් ගන්නා ලද ඒ සියල්ල තමහං ජානාමිච නච ජානාමිත වදෙයං ඒ සියල්ල ගැන මම මෙහෙම කිව්වොත් කොහොමද මම එයින් ටිකක් දන්නවා ටිකක් දන්නේ නැහැ කියලා මම දන්න දේකුත් තියෙනවා අතර නොදන්න දේකුත් තියෙනවා කිව්වොත් තම් මම අස්ස තම්පස්ස තාදිසමේව එහෙනම් ඒකත් බොරුවක් වෙනවා තථාගතයන් වහන්සේ කොටසක් අවබෝධ කරපුනේ උතුමන් වහන්සේ නමක් නෙමෙයිනේ අනන්ත සංසාරේ පුරපු පාරමී බලෙන් සියල්ලෙන් සියල්ල කරතලාමලක් වගේ අවබෝධ කළානේ එහෙනම් සැකයක් නැහැ සියල්ලෙන් සියල්ල අවබෝධ කරපු මුනි රජුන්ට දම් රජුන්ට ගුණ රජුන්ට මේ වගේ ප්‍රකාශයක් සිරිමුව මඩලින් සිද්ධ කරන්න කිසිවෙකුගේ අභියෝගයක් නැහැ තථාගතයන් වහන්සේ වදාරනවා ඒ සියල්ලම මම දන්නවා කියලා හෝ මම කියලා ආධ්‍යාත්මික වශයෙන් සත්පුද්ගල ප්‍රඥප්තියක පිහිටා මම කතා කරනවා නම් ඒක මුසාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමහං නේව ජානාමි න ජානාමි තිවදෙයම් ඒ හැම දේවල්ම මම දන්නේත් වෙමි නොදන්නේත් වෙමි නොදන්නේ නොවෙමි ආදී වශයෙන් මොන විදිහට කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කළත් ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම්මමාසකලි ඒකත් මගේ එහෙම මම කියනවා නම් ඒකත් බොරුවක් වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිත අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධයයි මේ සත්‍ය භූමිය තුල සිරිමුව මඩලින් දේශනා වෙන්නේ. ඒකට කියනවා සත්‍ය භූමිය කියලා. ඔය කියපු සත්‍ය භූමිය පිළිබඳව සිරිමුව මඩලින් දේශනා වෙනකොට මහීකත මිහිකත කම්පා වෙමින් නාද දෙමින් ගුගුරු වාලමින් ස්වාමීනි ඒ කාරණය සත්‍යක්මයි කියනවා වගේ කම්පා වුණා. ඒ සත්‍ය භූමියේ අනතුරුව ශුන්‍යතා භූමිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන ලද ඉතිකෝ භික්කවේ තථාගතෝ දට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති අදිට්ඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති මහණෙනි දෙවියන් බඹුන් සහිත ලෝකයේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ දට්ඨා දට්ඨබ්බං ඇසින් දැකිය යුතු රූපාරම්මණය දැකලා දිට්ඨං නමඤ්ඤති ඒ දැකපු දේ තණ්හා වශයෙන් ලෝභය ඇතිවන විදියට මිසදිටු ඇතිවන විදියට ක්‍රෝධය ඇතිවන විදියට එහෙම හිතන්නේ නැහැ එහෙම මෙනෙහි කරන්නේ නැහැ තින්නම් සංගති පස්සෝ කියලා දේශනා කළේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනාදී වශයෙන් ඇසයි රූපාරම්මණය එකතු වෙනකොට චක්කු විඥාන සිත පහළ වෙනවා. ඒ සිතේ යෙදෙනම ස්පර්ශය නැමැති චෛතසික ධර්මය මෙන්න මේ ටික සිද්ධ වීමට තමයි කියන්නේ රූපයක් දකින්නවා කියලා. එතකොට මේ දකින රූප දැකීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළාට පස්සේ
ඒ තථාගතයන් වහන්සේට ඇස් දෙකෙන් පෙනෙන රූපයක් මේ රූපේ මගේ මේ රූපේ මට අයිති මේ රූපේ ලස්සන ඉෂ්ටයි කාන්තයි ප්‍රියයි මනාපයි ආදී වශයෙන් මෙනෙහි කිරීමක් සිදු වෙනවද? ඒ දෙහෙම සිද්ධ වෙන්නේ නැහැ. අවබෝධයෙන් යුක්තව ඒ සිදුවීම තථාගතයන් වහන්සේගේ හදවතේ පිහිටනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙන් දැකිය යුතු යම් රූපායතනයක් දැකලා ඒ රූපායතනේ තණ්හා දිට්ඨි මාන වශයෙන් හංගින්නේ නැහැ. ඒ වගේම අදිඨන්න මඤ්ඤති සාමාන්‍ය ලෝකෙ මිනිසු නොදකපු රූප මම දකින්නවා කියලා ඒ රූප පිළිබඳව තණ්හා දිට්ඨි මාන වශයෙන් තථාගතයන් වහන්සේ කල්පනා කරන්නේ නැහැ. දඩබ්බන්න මඤ්ඤති මෙන්න මේ රූප ටික මා දැකිය යුතුයි කියලා තවත් දකින්න තියෙනවා මේ දේවල් කියලා සාමාන්‍ය ලෝක මිනිසුන්ට පේන්නේ නැහැ. හැබැයි මට පේනවා මෙන්න මේ දේවල් දැකිය යුතු රූප. එහෙම හිතන්නේ නැහැ. ලෝක මිනිසු හිතනවානේ මේ ඇස් දෙක ලැබුණාට පස්සේ අසවල් දේ බලන්න ඕනි, අසවල් දේ බලන්න ඕනි සංසාර ගමනේ. කොච්චරනම් අපි මේ ඇස් දෙක ඔසවාගෙන ඒ දේවල් මේ ඇස් දෙකට පෙන්වන්න දුර රාජ්‍ය වලට පවා ගමන් කළාද? හොඳට හිතලා බලන්න. එහෙම ගමන් කර මේ ඇස් දෙකට කොච්චර රූප පෙන්වුවද? කොච්චර රූප පෙන්වත් ඇති වුණාද? අදත් මේ ඇස් දෙක කියන්නේ අසවල් දේ බලන්න කියලා නේද? ඒක තමයි ඇසේ ඇතිවන මුලාව කියලා කියන්නේ. අන්නේ මුලාවෙන් අත මිදුණනේ ධර්මරාජයන් වහන්සේ. ඒ ගැනනේ මේ දේශනාව වෙන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදියට රූපායතනයේ හෙවත් ඇසෙන් දකින ඒ රූපය ගැන දැකපු නොදකපු රූප ගැන ඒ වගේම මේ රූප දකින පුද්ගලයෙක් දත්තාරන්න මඤ්ඤති මේ අසවල් කෙනා දකින්නේ මමයි දකින්නේ කියලා එහෙම හිතන්නේ නැහැ. එහෙම හංගින්නේ නැහැ. එහෙම වැටහෙන්නේ නැහැ. ඇයි වැටහෙන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේ දන්නවා මේ තුල සිද්ධ වන දේ නාම රූප පරම්පරාවක් පහළ වෙන හැටි. රූප දැකීම කියන්නේ මෙන්න මේ කෘත්‍යයට, ශබ්ද ඇසීම කියන්නේ මෙන්න මේ කෘත්‍යයට කියලා. තථාගතයන් වහන්සේ ඒ සියල්ල ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් අවබෝධ කළා. එහෙනම් ඒ පිළිබඳව තථාගතයන් වහන්සේට කිසිම තැනක සත්ව පුද්ගල පරාමර්ශනයක් නැති බව මේ ශුන්‍යතා භූමියෙන් කියවෙනවා. ওই විදිහට රූපායතනිය ගැන ඊළඟට සුතාසෝතබ්බං කනින් ඇසිය යුතු ශබ්දය අහලා සුතන්න මඤ්ඤති ඒ ශබ්දය ගැන තණ්හා දිට්ඨි මාන වශයෙන් කල්පනා කරන්නේ නැහැ. අසුතන්න මඤ්ඤති ඒ වගේම සාමාන්‍ය ලෝකෙ මිනිසුන්ට නැසෙන ශබ්ද තියෙනවනේ. දිව්‍ය ලෝකවල දෙවියන්ගේ කතා, බ්‍රහ්මයන් කතා කරන ඒවා භාග්‍යවතුන් වහන්සේට අහන්න පුළුවන්නේ. ඒවා මම අහනවා කියලා භාග්‍යවතුන් වහන්සේගේ එබඳු මාන්නයක්, අහංකාරකමක්, අභිමානයක් ඒ විදිහට තථාගතයන් වහන්සේගේ හිතේ ක්ලේශයක් ඒ පිළිබඳව පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන් කියන මේ ආයතන හයෙන් අරමුණු ලබාගෙන ඒ අරමුණු පිළිබඳව තණ්හා දිට්ඨි මාන වශයෙන් හිතන්නේ නැහැ. ඒ අරමුණු සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන ඒවා තියෙනවා, නොදැනෙන නොපෙනෙන අරමුණු මා දකින්නවා කියලා තණ්හා දිට්ඨි මාන වශයෙන් හිතන්නේ නැහැ. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු මා තාම ලැබුවේ නැහැ. මේ ඇසින් ඒවත් දකින්න හඳුනා ගන්න ඕනේ කියලා. එහෙම තණ්හා දිට්ඨි මාන වශයෙන් ගැලීමක් නැහැ. ඒ වගේම රූප දකින්න කෙනෙක් ඉන්නවා, ශබ්ද අහන ඒ වගේම ගඳ සුවඳ ලබන මේ අරමුණු ලබන සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා ඒ විදිහට තථාගතයන් වහන්සේ හංගින්නේ නැහැ, හිතන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ නැත්තේ? අවබෝධයෙන් සියලු කෙලෙසුන්ගෙන් අත මිදී සනාතන ලෝධම සාක්ෂාත් කරපු නිසා. මෙන්න මේ ප්‍රකාශයේ ඒ සිරිමුව මඩලින් දේශනා වෙනවා. ඒ දේශනාවට කියන්නේ ශුන්‍යතා භූමිය කියලායි. ශුන්‍යතා භූමිය මෙලෙසින් දේශනා වෙනකොට මේ මිහි මඩල හතරවන වතාවට රාව ප්‍රතිරාව දෙමින් ගුගුරා ගියා, කම්පා වී සැලී ගියා. පින්වතුනි, ඊළඟ පස්වන භූමිය තමයි තාදී භූමිය. මොකක්ද තාදී බව කියන්නේ? අකම්පිත භාවය. කම්පා වෙන්නේ නැහැ. කවුද? තථාගතයන් වහන්සේ. මොනවයින්ද කම්පා වෙන්නේ නැත්තේ? කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැහැ. ලාභය, සායස, නිന്ദා, ප්‍රශංසා මේ වගේ කම්පා වෙන්නේ නැහැ. ඇසට පෙනෙන රූප නිසා, කනට ඇහෙන ශබ්ද නිසා, නිന്ദා අව මොනම ආවත් ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතේ කම්පා වීමක් නැහැ. ඉතිකෝ භික්කවේ තථාගතෝ දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී යේව තාදී. මහණෙනි, මෙලෙසින් ඒ තථාගතයන් වහන්සේ දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බ ආදී වශයෙන් සඳහන් කළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංඛ්‍යාත මේ කිසිම තැනක
තණ්හා දිට්ඨි මාන වශයෙන් ඉන්ජනයක් චලනයක් කම්පා වීමක් ඇති වෙන්නේ නැහැ. පින්වතුනි අතිපූජනීය ස්වාමින් වහන්සේ සිල්මෑණිවරුනි මේ ඇසෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව ලෝභයක් ඇති වුණොත් ආන්න කම්පා වුණා. මේ කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන ආසාවක් හෝ ගැටීමක් හෝ ඇති වුණොත් ආන්න එතන කම්පා වීමක් සිද්ධ වෙලා. බලන්නකෝ අපේ ජීවිතයේ කොච්චර කම්පනයක් තියෙනවද කියලා එහෙම බැලුවාම. හැබැයි තථාගතයන් වහන්සේගේ ජීවිතේ එහෙම කම්පනයක් නැහෙනේ. ඒ අකම්පිත බව මොනමද තථාගතයන් වහන්සේගේ ජීවිතයට නොආවේ කියලා හිතන්න. එන්න පුළුවන් ඉහළම නින්දාව නේද? කරන්න පුළුවන් නපුරුකම් කළානේ ගල් පෙරලීමක් පවා. තව මොනතරම් කෙනෙහිලිකම් එන්නේ නැතිද මේ කුරිරු ලෝකයෙන්? හැබැයි හැම තැනකම තාදීයේව තාදී තථාගතයන් වහන්සේ කාටවත් වෛර කළේ නැහැ. අමුතුවෙන් කිසි කෙනෙක් ලං කරගත්තේ නැහැ ජීවිතේට. කවුරුවත් ඈත් කළෙත් නැහැ. හැම කෙනා කෙරෙහිම තාදී භාවයෙන් නෙවත් අකම්පිත භාවයෙන් යුක්තව 45 අවුරුද්දක් මේ ලෝකේ වැඩ හිටියානේ. තම්හාච පනතාදි තම්මා අඤ්ඤෝ තාදී උත්තරීතරෝ වා පනීතතරෝ වා නද්ධීති බදාමි. ඒ තාදී භාවයට එහාගී අකම්පිත භාවයක් ඇති ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ මේ ලෝකේ ඉන්න පුළුවන්ද? එහෙම කෙනෙක් කවදාකවත් මේ ලෝකේ නැහැ. ඉන්නවනම් තවත් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් පමණයි. හැබැයි එකම යුගයක එකම කල්පයක බුදුවරු දෙනමක් පෙරපසු නොවි නම් පහළ වෙන්නේ නැහැ මේ ලෝකෙට. මේ අපි මේ පය ගහලා ඉන්න මහ පොළව මත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ වෙනකොට 4 නමක් පහළ වුණානේ. මතුමත්තටත් මේ මෛත්‍රී දසබලධාරී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවානේ. හැබැයි බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙරපසු නොවි පහළ වෙන්නේ නැහැ. අපි ඒ ගැන මේ උතුම් දහම් කතාවේ ඉදිරියට මේ බුදු ගුණ ගැන අසද්දී හොඳට වටහා ගන්න පුළුවන්. මේ අසිරිමත් බුදු බලය එක බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුදු බලය හැර තවත් දෙවන බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුදු බලය මේ වගේ මහ පොළොවකට නෙමේ කෝටි ලක්ෂයක් සක්වලටත් දරන්න බෑ කියන එක වැටහෙනවා ඔබට. ඉතින් එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ තාදී භාවයේ තාදී භූමිය කියලා කියන්නේ ඒ සියල්හි තථාගතයන් වහන්සේ අකම්පිතයි කියන එක. කිසිම තැනක තණ්හා දිට්ඨි මාන වැගිරීමක් කෙලස් වැගිරීමක් කලේ නැ. වෛර ක්‍රෝධ කෝන්තර බැඳීමක් සිද්ධ කලේ නැ. වජ්‍රාසනාරූඪ වේ සියලු කෙලසුන් ප්‍රහාණය කොට වදාළ නිසා. ඉතින් පින්වතුනි ඒ කාරණටයි කියන්නේ තාදී භූමිය තථාගතයන් වහන්සේගේ අකම්පිත ජීවිතය කියලා. දේශනාව කූට ප්‍රාප්ත කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාථා දෙකක් දේශනා කරන අවසානයේ මේ කාලකාරාම සූත්‍රයේ යං කිංචි දිත්තං සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේ සුතාදී සය සංඋතේසු සච්ඡං මුසාවාපි පරං දහෙයං ඒතංච සල්ලම් පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත්ථ පජාවිසත්තා ජානාමි පස්සාමි තදේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානං. මේ ගාථා දෙකෙන් දේශනා කොට වදාළේ කුමක්ද? මේ ලෝකේ බොහෝ දෙනා දේවල් විශ්වාස කරද්දී අදහා ගනිද්දී අනිත්‍ය කියපු දේ අනිත්‍යයේ ප්‍රකාශයන් ඒ සඳහා හේතු කරගන්නවනේ. අසවලත් මෙහෙම කිව්වනේ, අසවලත් මෙහෙම දැක්කා කියනවා ආදී වශයෙන් එහෙම අහලානේ බොහෝ දෙනා විශ්වාස කරගන්නේ. ඒ වගේම සමහර මිනිස්සු පතින් පොතෙන් කියවලා දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අන්‍ය වූ ඉගැන්වීම් මේ ලෝකේ බොහෝ තියෙනවානේ. ඒ දේවල් ගැන දෘෂ්ටිවාද, මතවාද, තර්කවාද ආදී ගැන ඉගෙනගෙන ඒවා මෙනෙහි කරලා ඒවා හිතේ තබාගෙන අසවලත් මෙහෙම කිව්ව එක නිසා මේක ඇත්තක් ආදී වශයෙන් බාහිර ප්‍රත්‍ය ඇතිව බාහිර හේතු ඇතිව බොහෝ දෙනා විවිධ ආකාරයේ අදහස් දෘෂ්ටීන් හිතේ කාවද්ද ගන්නවා. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු ලබාගෙන ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් මනසින් බොහෝ දෙනා දෘෂ්ටීන් ඇති කර ගන්නවා. විවිධ විසම දෘෂ්ටීන් ඇති කර ගන්නවා. හැබැයි තථාගතයන් වහන්සේ ඒ දෘෂ්ටීන් මේක ඇත්තක් මේක බොරුවක් කියලා ඒ හිස් වූ දෘෂ්ටීන් පිළිබඳව ਵਿਚාරයක් කරන්නේ නැහැ. ඒවට බැසගන්නේ නැහැ. ඇයි ඒ අදහස් කරන්නේ කුමක්ද? අපි හිතමුකෝ කෙනෙක් කියනවා මහා බ්‍රහ්මයා මේ දෙවියන් සහිත ලෝකෙම අවලා තියෙන්නේ. තව කෙනෙක් කියනවා නෑ මහේශ්වරයයි මේ ලෝකෙම අවලා තියෙන්නේ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් දේශනා කරන්නේ නැහැ මහේශ්වරයා නෙමෙයි බ්‍රහ්මයා මේ ලෝකෙ මවලා තියෙන්නේ බ්‍රහ්මයා නෙමෙයි මහේශ්වරයා මේ ලෝකෙ මවලා තියෙන්නේ. එහෙම කතා කරන්නේ නැහැ දේශනා කරන්නේ නැහැ. හේතුව කුමක්ද? ඒ දෙකම නෙමෙයි ඇත්ත. එනිසා තවත් මිත්‍යා ඉගැන්වීම් තිබේ නම් ඒ දේවල් තථාගතයන් වහන්සේ ඉද මේව සත්‍ය මොගමඤ්ඤං ආදී වශයෙන් මේක ඇත්ත මේක බොරුවක් කියලා එලෙසින් ඒ හිස් මතවාද තීරණය කරන්න තුලණය කරන්න තථාගතයන් වහන්සේ කල්පනා කරන්නේ නැහැ. හැබැයි දෘෂ්ටි ජාල බ්‍රහ්ම ජාල සූත්‍රයේදී දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව ඒ තථාගතයන් වහන්සේ සියල්ලෙන් සියල්ල දේශනා කළා විවරණය කළා. ඒ වගේ කිසිම සාරයක් නැති බව බුදු සිරිමෝ මඩලින් අනන්ත ඥානෙන් විවරණය කළා. ඉතින් මෙතනින් දේශනා කරන්නේ ඔය දෘෂ්ටිය නැමැති උල සත්වයන්ගේ හද సంతානවල අනන්ත කාලයක ඉඳන් වැදිලා තියෙනවා. ඒ තංච සල්ලම් පටිකච්ච දිස්වා අජ්ජෝසිතායත්ථ පජා විසත්තා. ඒ දෘෂ්ටිය නැමැති හුලෙන් ඇනුම් කෑ සත්වයන් අනේක විද විසම දෘෂ්ටීන්ටපත් වෙලා මිත්‍යා අදහස් වලටපත් වෙලා විසම ආවේග වලින් යුක්තව විසම ආචාරයන්ගෙන් යුක්තව විසම විතර්කයන්ගෙන් යුක්තව කල්ගෙවල මේ ලෝකෙත් සුගතියක නම් එයා දැනට ඉන්නේ. ඉන්පස්සේ යන්නේ කොහෙටද? ඒ දෘෂ්ටිය නිසා යන්නේ සතර අපායට. ඒ නිසා ඒ දෘෂ්ටීන් තථාගතයන් වහන්සේ ගලවා හිවත් කළා. එනිසා අජ්ජෝසිතං නද්ධි තථාගතානං ඒ බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාගේ පරම්පරාවේ අග්‍රස්ථානයටපත් වූ ඒ තථාගතයන් වහන්සේට සාමාන්‍ය ලෝකෙ මිනිස්සු බැස ගන්නවා වගේ තණ්හා දිට්ඨි මාන ආදී වශයෙන් බැස ගැනීමක් මේ කිසිවක් පිළිබඳව නැහැ කියලා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අතිපූජනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ උතුම් කාලකාරාම සූත්‍ර දේශනාව පිළිබඳව බොහෝම කෙටි විවරණයක් ඔබට ඔය කියා දුන්නේ. දැන් ඒ සූත්‍ර දේශනාව අනුවගිය අනන්ත අනුහස් ඇති තථාගතයන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන මේ මොහොතේ පටන් ඔබට කියා දෙනවා. කාලකාරාම සූත්‍රෙහි පළමු භූමිය සබ්බඤ්ඤුත භූමියයි. සබ්බඤ්ඤුත භූමිය කියන්නේ කුමක්ද? සම්මා සම්බුද්ධත්වයයි තථාගතයන් වහන්සේගේ. සම්මා සබ්බ ධම්මානං සාමංච බුද්ධත්තා පන සම්මා සම්බුද්ධෝ. මනාව සියලු දේ අවබෝධ කර නිසා තථාගතයන් වහන්සේ ගුරු උපදේශයකින් තොරවම ආචාර්යවරයෙකුගේ සහායක් නොලබාම සියල්ල අවබෝධ කළ නිසායි සම්මා සම්බුද්ධ කියලා ඒ බුදුරජාණන් වහන්සේට දෙවියන් සහිත ලෝකය කියා වන්දනා කරන්නේ. කුමක්ද මේ සම්මා සම්බුද්ධත්වය? භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා. දැන් රහතන් වහන්සේලා ධර්ම අවබෝධය ලබනවනේ. පසේ බුදුරජාණන් වහන්සේලාත් ලබනවනේ. හැබැයි සම්මා සම්බුද්ධ කියන්නේ නෑනේ ඒ කාටවත්. සම්මා සම්බුද්ධ කියන්නේ ඔබේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන ඒ මහා කිහිනාසව මහා ගෞතම බුදුරජාණන් වහන්සේටනේ. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝ තිවුච්චති. මහණෙනි මේ තථාගතයන් වහන්සේ රූපේ පිළිබඳව අවබෝධ කරගෙන ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේවා පිළිබඳව අවබෝධ කරගෙන ඒ වගේ ඇති අසාර නිස්සාර භාවය දැකගෙන රූපේ පිළිබඳව විරාගයෙන් නොයල්මින් නිරෝධයෙන් උතුම් ශාන්ත නිවන වෙත වැඩම කළා. රූපය ගැන පමණක් නොවේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී වූ මේ සියලු නාම රූප පරම්පරාව ගැනම මෙලෙසින් අවබෝධ කරගෙන ඒ තථාගතයන් වහන්සේ සියල්ලෙන් අත මිදී විද්‍යා විමුක්තිය සාක්ෂාත් කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ මේ ශාසනයේ භික්ෂුවක් ඔය විදියටම රූපය ගැන අවබෝධ කරගන්නවනේ. රූපය ගැන අවබෝධ කරගෙන නාම රූප පරම්පරාව ගැන අවබෝධ කරගෙන අස කන ආදී පිළිබඳව අවබෝධ කරගෙන හැම දුකින්ම අත මිදී විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවනේ. తත්‍රකෝ භික්ඛවේ කෝ විශේෂෝ කෝ අධිපායෝ. මහණෙනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ජීවිතාවබෝධයේ නැත්නම් ඒ අවබෝධයේ ඇති වෙනස කුමක්ද? ඒ තුල ඇති විවිධත්වය කුමක්ද? ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමිනී ඒ කාරණේ ගැනත් භාග්‍යවතුන් වහන්සේම අපට කියා දෙන්න. භගවන් නෙත්තිකා භගවන් පටිසරණාමයන්
ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි අපි මේ ශ්‍රමණ ජීවිතය ගත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කරගෙනයි ස්වාමීනි මේ ලස්සන ශ්‍රමණ ජීවිතය ගත කරන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේම කියා දෙනසේක්වා තේනයි භික්කවේ සුනාත. එහෙනම් මහණෙනි අහන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ජීවිතාවබෝධයේ ඇති වෙනස කුමක්ද කියා. එවම් භන්තේ ස්වාමීන් වහන්සේ හොඳයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට බදාරන්න. තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා ලෝකයට පහළ නො වූ මාර්ගය කියා දෙන උතුමන් වහන්සේ. අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා. සබවින්ම පින්වතුනි මේ මාර්ගයේ ලෝකෙට කියා දුන්නේ කවුද? මේ අමා ගුණ ඇහෙන්නේ කාගේද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. අන්ධකාර ලෝකයට රන් හිරු මඩලක් උනේ ඒ භාග්‍යවතුන් වහන්සේ නේද? මරු කතරක දැකපු මහා විලක් උනේ ඒ භාග්‍යවතුන් වහන්සේ නේද? උහුලන්න බැරි දුකක ලැබිච්ච පිටිවහලක් වගේ සංසාර දුකේ අපට පිටක් උනේ. නැවක් බිඳී ගියාට පස්සේ මහා සාගරයක අනාථ වෙද්දී පෙනී ගිය දූපතක් වගේ අපට පිට උනේ කවුද? මහා සාගතයක ලැබිච්ච අනගිරස භෝජනයක් වගේ අපට පිට උනේ. දුගියෙකුගේ දුප්පතෙකුගේ අතට ලැබිච්ච මහා නිධානයක් වගේ අපට පිට උනේ බුදුරජාණන් වහන්සේ නේද? කිසිදාක වෙනස් වෙන්නේ නැතිව පවතින යෞවනයක් වගේ අපට මිහිරක් උනේ. මරණින් නොමැකෙන ජීවිතයක් වගේ යාවත් ජීව උනේ කවුද මේ ලෝකේ? ඒ බුදුරජාණන් වහන්සේ. බලන්න පිරිනිවන් වැඩලා අවුරුදු 2600කට වැඩි කාලයක් ගත වෙලා ගියත් අදත් ඒ බුදු ගුණය ඔය දෝතින් සාදුකාර දිදී අහනවනේ. එහෙනම් ඒ භාග්‍යවතුන් වහන්සේ නේද මේ ලෝකයට නූපන් මාර්ගයේ මතු කරපු නූපන් සැනසෙල්ල විවර කරපු බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය හරියට පණු පිලවුන් නැති මී වදයක් වගේ මිහිරෙන් යුක්තව ඒ මිහිර ලෝකයට බෙදා දීපු ජීවිතයක්. තම තමන්ගේ ජීවිතයට වඩා වටිනවා කියලා ජීවිත පරියෝසානෙන් සරණ යන ජීවිතයක්. දොරින් දොර නැගී ස්වර්ණ රැස් විහිදෙන හිරු මඩලක් වගේ ජීවිතයක්. නිශායම කලු කරන සිසිල් සඳ මඩලක් වගේ ජීවිතයක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පතලා වූ මහ කරුණා ධාරාව, මහ මුදිතාව, මහා මෙත් සිලිලාරය, අකම්පිත උපේක්ෂා බඹ විහරණය අපි හැම දිනාටම අපමණ සරණක් වූ බව සැබවින්ම සත්‍යයක් නේද? හැම දිනාටම දැන් ටික ටික දැනෙනවා නේද? ඒ මහානුභාව සම්පන්න මුනි රජුන්ගේ ගුණවරුණාව. ඒකයි දේශනා කළේ මහණෙනි තථාගතයන් වහන්සේ නූපන් මාර්ගයේ උපදවනවා. අසංජාතස්ස මග්ගස්ස සංජානීතා. මේ ලෝකේ කාටත් නොපෙනී ගිය මාර්ගය සංජනනය කළා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. කාටවත් කියා දෙන්න බැරි වෙච්ච නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කළා. මාර්ගය දන්නව මග්ගඤ්ඤෝ. මාර්ගයේ දක්ෂයි තථාගතයන් වහන්සේ මග්ග විදු. ඒ මාර්ගයේ ලෝකෙට දේශනා කරන පුදුමාකාර අසම සමවබෝධයක් මග්ග කෝවිදෝසෝ භගවා. මග්ගානුගා භික්කවේ ඒතරයි ශාවකා විහරಂತಿ පච්ඡා සමන්නාගතා. ආන්න ශ්‍රාවකයන්ගේ ඇති වෙනස. ශ්‍රාවකයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ඒ අමා මාර්ගය, ඒ රමණීය නිවන් මාර්ගයේ ගමන් කරලා සම්බුදු මඟ පෙන්වීමෙන් සම්බුදු අමා සදහමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ශ්‍රාවකයෝ. එහෙනම් ශ්‍රාවකයන්ට කවදාකවත් බෑ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැතුව නම් ඒ ධර්මය අවබෝධ කරගන්න. අයං කෝ භික්ඛවේ විශේෂෝ අයං අදිප්පායෝ. මේක තමයි මහණෙනි විශේෂය. මේක තමයි වෙනස. මේක තමයි අදහස. කුමක්ද? බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මේ ලෝකයට
අන්ත දුක් විඳලා සැනසෙලි මාවත නිවන් මාවත විවර කරනවා. ඊ නනතුරුව ශ්‍රාවකවරු ඒ අමා දහම් අසා ලෝකයට රහත් අරහත්ත්වයේ ප්‍රතිඥා දෙනවා. රහතන් වහන්සේලාසේ සැනසෙල්ල ලබනවා. ඒක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා රහතන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල ඇති වෙනස. එතකොට සබ්බඤ්ඤුත භූමියට පා තැබිය හැක්කේ කාටද? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට පමණයි. වෙන කිසිම කෙනෙකුට ඒ භූමියට පා තබන්න බෑ. ඒකයි එදා හිටපු පඬිවරු ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ සිරිපාදයේ තැබූ තැනක් වේනම්, ඒ බුදුරජාණන් වහන්සේ වැඩි මාවතක් වේනම්, ඒ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනක් වේනම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සතර ඉරියව්වෙන් යම් ඉරියව්වක් පැවැත්වූ භූතලයක්, සෛලතලයක්, පුලින තලාවක්, වන අරණක්, තපෝ භූමියක් වේනම්, ඒ සියල්ලම මට පූජනීය ස්ථාන වෙනවා. ගතමිහ භවතා පතාචයේන ස්ථිතම්පි යත්‍රච යත්‍රවා නිශන්නම් සයිතම්පි මුනීන්ද්‍ර යත්‍ර යෝගාත් තදපි සතම් ප්‍රණමාමි පුඤ්ඤ තීර්ථම් කියලයි ඒ කාලේ පඬිවරු වන්දනා කළේ. ඒ හැම තැනක් මට පුණ්‍ය තොටුපළක්, පින් තොටමුණක්. ඒ තොටමුණට මම নমස්කාර කරනවා කිව්වා. පින්වතුනි, මේ කළුදිය පොකුණ පුණ්‍ය භූමියත් අපි හැම දිනාටම දැන් පුණ්‍ය තොටුපළක් බවට පත් වුණා. එදා කාල බුද්ධ රක්කිත මහා රහතන් වහන්සේගේ සිරිපා සෙවණට සද්ධාතිස්ස රජතුමා ලැබූ බුදු ගුණ මිහිර අදත් දිව්‍ය ලෝකේ නම් සිහිපත් කරනවානේ. සාදුකාර දෙනමැති. අනේ සාදු, එදා ඇහිච්ච බුදු ගුණ අදත් ලෝකෙට ඇහෙනවා. අනේ මේ හැමදෙනාමත් මාසේම සුවපත් වෙත්වා කියලා. ඒ පිං ඇති නිරිඳුන්, ගුණ ඇති නිරිඳුන්, තෙද ඇති නිරිඳුන්, හොද ඇති නිරිඳුන් අදත් ප්‍රාර්ථනා කරනමැති. එනිසා පින්වතුනි, සිත පහදවා ගන්න, නිමේෂයෙන් නිමේෂ සිත පහදවා ගන්න. හැම බුදු ගුණයක්ම හදවතේ හොඳ ආවර්ජනයක් හා ප්‍රතිපදව පිටුවා ගන්න ඔබ දක්ෂ වෙන්න. සබ්බඤ්ඤුත භූමිය. ඒ සබ්බඤ්ඤුත භූමියේ ආරම්භය ගැන දැන් අපි කතා කරමු, ශ්‍රවණය කරමු. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඒසා අසිරිමත් පෙළහරක් සහිතව සර්වඥතා භූමියට පැමිණුණේ කවදා ඉඳන්ද කියලා ඇහුවොත්, අවුරුදු 20කට 30කට එහා පැත්තේ ඉඳන් නෙමෙයි. අවුරුදු 1000කට 2000කට එහා පැත්තේ ඉඳන් නෙමෙයි. කල්පයකට කල්ප දෙකකට ඒත් නෑ. 20 අසංඛ්‍යයකොත් කල්ප ලක්ෂයක්, මහා කල්ප 20 අසංඛ්‍යයකොත් තවත් මහා කල්ප ලක්ෂයකට එහා පැත්තේ ඉඳන් සැරසිලායි මේ උතුම් පෙළහර ගමන සම්මා සම්බුද්ධ රාජ්‍යයට බුද්ධ ගයා පින්බිමේ වජිරාසනයට වැඩම කළේ. පින්වතුනි, ඒ අසිරිමත් මුළු ගමනම සම්බුද්ධ භූමියයි, සම්බඤ්ඤුත භූමියයි. 20 අසංඛේය කල්ප ලක්ෂයකට ඈත දවසක, මහා කල්ප අසංඛේය ඒව 20කුත් තවත් ලක්ෂයක් ඈත දවසක අප මහා බෝසත් කුමරු කවුරුත් අහලා තියෙනවා. බෝසත් කුමරෙකු ලෙස දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා මනාප ලබාගෙන හැදී වැඩි සුදුසු වයසටපත් වුනහම මාතු පෝසක කුමාරයෙක් වුණා. කවුද මාතු පෝසක කුමාරයා කියන්නේ? මහා බෝසතාණන් වහන්සේ දා තමන්ගේ මෞතුමිය පියාගේ ඇවෑමෙන් මෞතුමිය පෝෂණය කළා. අම්මා බලාගත් පුංචි පුතා මාතු පෝසක කුමාරයා අපේ මහා බෝසතාණන් වහන්සේ. ඉතින් මේ ඈත දවසක අපාර මහා සාගරයෙන් ඈතට ගිහිල්ලා, එහා පැත්තට ගිහිල්ලා වෙල හෙළඳාමකින් ධන සම්පතක් උපයා ගන්නට බලාපොරොත්තු ඇතිව මහ බෝසත් කුමරු මෞතුමියත් සමග නැව් නැගපු හැටි හැමදෙනාටම මතකයි නේද? ඒ අපාර මහා සාගරේ නෞකාවක නැගිලා ඈතට ගමන් කරනකොට ඡණ්ඩ ප්‍රචණ්ඩ සුලි කුණාටුවකින් ඒ නැව මුහුදුබත් වෙන්නට ගියපු හැටි, ඒ අවස්ථාවේ මහා බෝසත් කුමරු කල්පනා කරපු හැටි, මහා බෝසත් කුමරු ඉන්න අනතුරුව ක්‍රියාත්මක වෙච්ච හැටි හැමදෙනාම අහලා තියෙනවනේ. පුංචි පුතා මව කර පිට තබාගෙන අපාර මහා සාගරයට පැන්නේ මගේ පුංචි පුතාගේ ජීවිතේ පුතා බේරගන්න මං ගැන හිතන්න එපා කියලා අම්මා කියා සිටියේදී, නමුත් ඒ පුංචි පුතා එදා හිතුවනේ
මා මේ ලෝකෙට බිහි කරලා ලේන් කිරෙන් මා තොල් තෙත් කරපු මගේ අම්මා සාගරයේ මැද දියබත් වෙද්දි මුහුදුබත් වෙද්දි ඉතුරු වෙන මගේ ජීවිතයෙන් මට පළක් නැහැ. ජීවත් වුණොත් මව සමගමයි. මිය දුනොත් අපි දෙදෙනා එකටමයි කියලා මේ පුංචි පුතා මෞතුමිය කරේ තබා ගත්තනේ. කරේ තබාගෙන මහ වේගයෙන් රැලි එක පිට එක නැගෙන සාගරයේ මහා රළ පතර මඩිමින් මෑණියන් පිටේ සිටියේදී මුහුදේ පීනන්න පටන් ගත්තනේ. ඒ මොහොතේ දිනයක් දෙකක් තුනක් නෙමෙයි දින ගාණක් ගත වෙලා ගියා. රෑ දවල් පිහිනනවා. මෙම පිහිනා එනකොට මේ මහා බෝසත් කුමරු එක්තරා බ්‍රහ්ම රාජයෙකුට පෙනී ගියා. කවුද ඒ බ්‍රහ්ම රාජයා? අරහන්ත බ්‍රහ්ම රාජයෙක්. නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී ඉඳලා ලෝකෙ දිහා බලනකොට මේ සුවය විඳින මතු මත්තට මේ සමාපatti සුවය ලෝකයට වහනය කරවන මුනිවරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ නැද්ද? පෙරම්දම් පුරන බෝසත්තුරු ලෝකෙට පහළ වෙලා නැද්ද? මෙහෙම බලනකොටනේ මේ බෝසත් කුමරු මහා සාගරයේ මැද පිහිනනවා පෙනී ගියේ. අන්නේ වෙලාවේ ආවර්ජනා කළ බලන අපාර සාගරයක ගිලි ගිලි නාසයේ කටේ වතුර පිරී තිබියදී බෝසත් කුමරු මේ බෝසත් කුමරු මෙසේ පිහිනාගෙන එනවා. මෙසේ පිහිනාගෙන එනකොට මේ මහා බ්‍රහ්මයා මේ මහා බ්‍රහ්ම රාජයා මහා බෝසත් කුමරුගේ හදවත වෙත පැමිණිලා කියන්නේ අදිෂ්ඨාන බල පිහිටවලා මේ මහා පුරුෂයන් වහන්සේ බුද්ධකාරක ධර්මයන් පූර්ණේ කරලා මතුමත්තේ මේ ලෝකයට ලෝතුරා බුදු බව ලබන්නට තරම් පිං ඇති තෙද ඇති ඔද ඇති අනුහස ඇති වීරියක් ඇති කුමාරයෙක් කියලා දැකලා මේ කුමරුට මේ සාගර වෙරළේදීම ලෝතුරා බුදු බව පිණිස සිත් පහළ වේවා කියලා අදිෂ්ඨාන කළා. අතිපූජනීය ස්වාමීන් වහන්සේ අන්න එදා තමයි අපේ මහා බෝසතාණන් වහන්සේගේ හදවතේ සිතුවිල්ලක් පහළ වෙන්නේ. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරිසාමි සංසාරෝඝා මහභයා. මම ලෝතුරා බුදු බවට පත් වෙමි. මතු යම් දිනක මගේ මෞතුමිය මේ මහා සාගරයේ මතින් දිවි බේරාදී රළ පතර මඩිමින් සාගර වෙරළට නිරුපද්‍රිතව පැමිණෙව්වා වගේ සංසාර සාගරයෙන් සවසතුන් ගලවාලමි. සංසාරේ නැමැති සැඩපහර මහ භයානකයි. හසු වුණාට පස්සේ නතර වෙන්නේ සතර අපායෙන්. ඒ සැඩපහර මම සිඳලමි බිඳලමි සිඳුවාලමි කියලා අදිෂ්ඨානයක් පිහිටෙව්වා. ආනෙදා තමයි සිස්සෙල්ලාම සප්පඤ්ඤුත භූමියට පා තැබුවේ ඒ භාග්‍යවත් වරහතු තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. ඒ ඈත දවසේ පින්වත් මාතාවගේ දිවි බේරා එක්තරා පසල් ගමක අම්මවත් පෝෂණය කරමින් ජීවත් වෙලා දෙව්ලොව ඉපදිලා එදා පටන් ආපු ගමනයි සම්බුදු ගමන කියලා කියන්නේ. අති දූරේ නිදානය කියලා හඳුන්වන්නේ ආන්නේ ගමනට. දුර ඈත ගමනක්. ඉමක් කොනක් තෙරක් නැති ගමනක්. ඉමක් කොනක් තෙරක් නැති ඒ ඈත ගමනේ ಜಾති ආපු වැටි සිත පහදවාගෙන අසන්න. ඔබට ඔය සාදුකාරය නංවන්නට බුද්ධං සරණං ගච්ඡාමි කියන ඒ උතුම් ප්‍රතිඥාව ලබා දෙමින් මේ සරණ ලබන්නට ඒ තථාගතයන් වහන්සේ අප කෙරෙහි මොනතරම්නම් පරිත්‍යාගයක් සිද්ධ කළාද. හොඳට සිත පහදවාගෙන අසිරිමත් සම්බුදු සිරිත අහන්න ඕන. අතිපූජනීය ස්වාමින් වහන්සේ, පින්වත් සිල්මෑණිවරුනි, පින්වතුනි, මෙවන් උතුම් දේශනාවක යෙදෙද්දී දේශකයන් වහන්සේ විසින් සපුරාලිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දේශකයන් වහන්සේ මේ දහම් කතාව ක්‍රමානුකූලව දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ ආකාරයෙන් සිද්ධ කරන්න ඕන. තථාගතයන් වහන්සේ වෙත පැමිණෙන දෙවි මිනිසුන්ට බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම
දාන කතාව දේශනා කරනවා. ඉන් අනතුරුව සීල කතාව කියන්නේ දාන කතාව කියන්නේ දන් දීමේ ආනිසංස, දන් දුන්න අය දෙවොලව උපදින හැටි, දානය නිවන් පිණිස උපකාර වන හැටි, දානි වටිනාකම දේශනා කරනවා. ඉන් අනතුරුව සීලය ගැන දේශනා කරනවා. සීල රකින්න අය දෙවොලව උපදින හැටි, සීලය නිවන් පිණිස හේතු වන හැටි මෙහෙම දේශනා කරනවා. දානේ සීලේ ආනිසංස දේශනා කරලා ඉන් අනතුරුව දානය පුරපු සීලය පුරපු අය දෙවොලව උපදින හැටි, දිව්‍ය ලෝකේ කතා, දිව්‍ය ලෝකේ දෙවියන්ගේ තොරතුරු තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉන් අනතුරුව මේ කාමයන්ගේ ඇති නපුර, කාමයන්ගේ ඇති කිලුට, කාමයන් කියන්නේ අපි මේ හොයන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේවටනේ. ඉතින් මේ දේවල් වල ඇති නපුර නරක තථාගතයන් වහන්සේ දේශනා කරන ක්‍රමානුකූලව ශ්‍රාවක මනස ඒ බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ කොහෙටද? ශාන්තමා නිවන් පුරේට. ඒ දේ සිද්ධ කරද්දී ටික ටික ශ්‍රාවකයාට දැනෙන තේරෙන තැනින් සිත දෙස බලා බුදුරජාණන් වහන්සේ දහම් කරුණු දේශනා කරනවා. ඒක හරි ආශ්චර්යමත්. එහෙම දේශනා කරනකොට තථාගතයන් වහන්සේ දකිනවා දැන් මේ ශ්‍රාවකයාගේ සිත නීවරණයන්ගෙන් ඈත් වෙලා, දැන් මේ ශ්‍රාවකයාගේ සිත නීවරණයන්ගෙන් ඈත් වෙමින් පවතිනවා. ආදී වශයෙන් සිත පිරිසුදු වෙන හැටි බුදුරජාණන් වහන්සේට අනන්ත ඥාණයෙන් පෙනී යනවා. දැන් අපි හිතමුකෝ මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ විශාල පිරිස, ස්වාමින් වහන්සේලා ඇතුළු මේ පින්වත් පිරිස බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියසින්ම මේ උදාර බණ කතාව ඇහුවනම් ඒ භාග්‍යවතුන් වහන්සේ හැම දෙනාගේ සිද්ධිය කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු ආවත් ඒ හැම දෙනාගේම සිද්ධිය බලාවදාරනවා. එහෙම බලාවදාරලා ඒ විතරක්ද දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ කොච්චර හිටියත් මේ සක්වල පිටසක්වල ඒ හැම දෙනාගේම සිද්ධිය බලාවදාරලා කෙනාට වෙන්වෙන් වශයෙන් ඇසේවා මේ දහම් තමන්ට දේශනා කරනවා වගේ අන්න එහෙම අදිෂ්ඨාන කළයි දේශනා කරන්නේ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එලෙසින් දේශනා කරන මේ අමා ධර්මය එදා ශ්‍රාවකයන්ට සක්සුදක්සේම ප්‍රත්‍යක්ෂ වුණා. සක්සුදක්සේම ප්‍රත්‍යක්ෂ වෙලා ඒ ශ්‍රාවකයෝ මේ අමා ධර්මය මනාව අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ අනුහස බුදු බලය ලෝකයට කියාපාමින්. ඉතින් මේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන් ණය ක්‍රමය තමයි කුමක්ද? ඒ දාන කතා, සීල කතා ආදී වශයෙන් කෙරෙන ධර්ම දේශනාව. දාන කතා, සීල කතා ආදීන් සමලංකෘතවයි මේ උදාර දහම් කතාව අද වගේ දවසක මේ හැම දිනාටම මවිසින් කියා දෙන්න බලාපොරොත්තු වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ දාන කතා, සීල කතා දේශනාව අවසානයේදී දේශනා කරනව සාමුක්ඛංශික ධර්ම දේශනාව. මොකක්ද සාමුක්ඛංශික ධර්ම දේශනාව කියන්නේ? බුදුරජාණන් වහන්සේට පමණක්ම දේශනා කළ හැකි චතුරාර්ය සත්‍ය දේශනාව. ආන්නේ දේශනාවෙන් පස්සේ තමයි කෝටි ප්‍රකෝටි ගණනින් ශ්‍රාවකයෝ මගඵල නිවනින් සැනසෙන්නේ. ඉතින් එදා දඹදිව තලයේ නිවන් සර්වරාත්‍රික බුදු ගුණ දේශනා ඇහුණා. සර්වරාත්‍රික අරිය වංශ දේශනා ඇහුණා. මහා ජාතක දේශනා ඇහුණා. එදා මිනිස්සු සිත පහදවාගෙන දහස් ගණනින්, ලක්ෂ ගණනින් රැ එළි වෙනකන් සාදු නද නංවා බණහලා පින් පුරාගෙන දෙව්ලොව බඹලොව ගිහිල්ලා හෝ කෙලවර ශාන්ත නිවනින් සැනසෙච්ච හැටි මේ අමා ධර්මයේ මනාම සඳහන් කරලා තියෙනවා. පින්වතුනි, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන මා ඔබට කියා දෙන්නේ ආන්නේ ධර්ම නියාමයට අනුයාතව. ඒ කියන්නේ ශ්‍රාවකයෙකුට නිවන් පිණිස උපකාර වන ආකාරයෙන් ධර්ම දේශනාවක් මෙන්න මේ විදිහට පවත්වන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ මඟ පෙන්වීම යටතේ පිහිටයි මේ උතුම් ධම් දේශනාව සිද්ධ වෙන නිසා මේ බණ කතාව අහවර වෙන නිමේෂයේදී දාන කතා, සීල කතා, සග්ග කතා අනුසාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයත් ශ්‍රවණය කරලා
ඒකාන්ත වශයෙන් ශාන්තමා නිවනින් සැනසෙන මාවතේ ගුණ පුරා ගන්න මේ හැම දිනාටම භාග්‍ය වාසනාව උදාපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. පින්වතුනි, තුල්ලෝකාග්‍ර ඒ ධර්මරාජ බුදුරජාණන් වහන්සේදා මෞතුමිය කරපිට තබා සාගරය තරණය කරලා ප්‍රාර්ථනා කරන ලද සම්බුද්ධ රාජ්‍ය ලබන්නට දිවි පරදුවට තබා කටයුතු කරපු හැටි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ නම් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මහා කල්ප වලින් ගත්තොතින් 16 සංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා පැත්තේ ආන්නේ ඒ කාලය දක්වාම ඒ තථාගතයන් වහන්සේගේ අර සිතුවිල්ල නැති උනේ නැහැ. එතනිනුත් නතර නොවි ඒ දක්වාම යුගයෙන් යුගයට ජීවිතයෙන් ජීවිතයට ලැබිච්ච සෑම නිමේෂයකින්ම සෙව්ව එකම රසයක්. මොකක්ද ඒ රසය? පාරමී ධර්ම රසය, ගුණ ධර්ම රසය, කුසල රසය, පුණ්‍ය පීයුෂයේ රසය හොයා ඒ තථාගතයන් වහන්සේ පාරමී පිරුවා. ඔබ අහලා තියෙනවානේ මනෝ ප්‍රනිධානය කියලා. ඒ තථාගතයන් වහන්සේ සිතින්ම බුදු බව පතා ආපු කාලය, ඒ සිතින්ම බුදු බව පතමින් ආපු කාලය තුල ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා බුදු පසේ බුදු මහරහතුතුමන් වහන්සේලා. කී නමක් මුණ ගැහුණාද? 1,25,000ක් බුදුරජාණන් වහන්සේලා පමණක් මුණ ගැහුණා. ඒ සිතින් බුදු බව බතමින් ප්‍රාර්ථනා කරමින් පාරමී පුරපු කාලේ. පින්වතුනි, එච්චර කාලයක් නොනවතින පාරමී ධර්ම ගංගාවක් ගලපු හැටි මොනතරම්නම් ආශ්චර්යමත්ද. නැවතත් ඒ මනෝ ප්‍රනිධානය සම්පූර්ණ වීමෙන් අනතුරුව තමයි ඒ තථාගතයන් වහන්සේ වාක් ප්‍රනිධානය පුරන්න පටන් ගත්තේ. මොකක්ද වාක් ප්‍රනිධානය කියන්නේ? වචනයෙන් කියනවා, පින් රැස් කරලා වචනයෙන්ම කියා ඒ ප්‍රාර්ථනාව තබනවා මට ලෞතුරා බුදු බව ලැබේවා කියලා. හැබැයි ඒ වෙනකොට විශාල කාලයක්, අසංඛ්‍ය කල්ප ගණනාවක්, සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වත්තවම වශයෙන් ඒ වාක් මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරලා ඉන් අනතුරුව තමයි පුරා නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව පතපතා 3,87,000ක් බුදුරජාණන් වහන්සේලාගේ සිරිපා සෙවණේ පාරමී පිරුවේ. කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්. ඔබට මට කුමක් ලබා දෙන්නද? ඔබට මට නොවෙනස් වෙන සැනසීම ලබා දෙන්න. මෙච්චර කාලයක් ජීවිතේ ලැබපු හැම දෙයක්ම දැන් වෙනස් වුණානේ. ස්ථීර ලෙස අඩුම තරමින් අවුරුදු 4ක් 5ක්වත් නොවෙනස් වෙන සතුටක් ලැබපු දේවල් අපිට මුණ ගැහිලා තියෙනවද? නුවණින් කල්පනා කළොත් ලැබිච්ච සෑම දෙයක්ම නිමේෂයකින් අහවර වුණානේ. නිමේෂයකින් අහවර වන දේවල්, නිමේෂයකින් නැති වෙලා යන දේවල් වෙනුවෙන් ජීවිතයක් කැප කළානේ. ඉතින් ඒ නිසා දැන් හොඳට කල්පනා කරන්න. මේ හොයන්නේ නිමේෂයකින් නැතිවන දෙයක් නම් නෙමෙයි. මේ උපයාගන්නේ ආර්ය ධනයක්. මේ උපයාගන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට සොරා ගන්න බැරි දෙයක්. මේ උපයාගන්නේ තමන්ට තමන් දෙයක්. මෙච්චර කාලයක් තමන්ට තමන් හම්බ කරගන්න ඕන කියන කතාවක් අපි අතර තිබුණානේ. හැබැයි අපි එහෙම කියලා බොහෝ දේ හම්බ කරානේ. ගේ දොර ඉඩකඩම් යාන වාහන දුවා දරුවන් හම්බ කරපු තව කොතෙකුත් දේවල් අපේ මගේ කිව්වට දැන් ඒවා ගොඩක් අහිමි වෙලානේ. ඉතුරු වෙලා තියෙන ටිකක් තව වේල් ගණනකින් අහිමි වෙලා යනවනේ. දැන් තමන් හොයා ගන්න ඕනි. තමන්ටම සැනසෙන්න පුළුවන්, යනකොට අරන් යන්න පුළුවන් දෙයක්නේ. ඒ දේ තමයි මේ උදාාර පුණ්‍ය ශක්තිය, ධර්ම ශක්තිය. ඒ අතරත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කර කර පිහිටුවාගත් බුද්ධාලම්බන ප්‍රීතිය, බුදු ගුණ භාවනාවේ පින අප්‍රමාණයි. ඒ පින රැගෙන යන්න හැම දිනාම මේ පුණ්‍ය භූමියට පැමිණුනේ. අද මේ පුණ්‍ය භූමියට පැමිණිලා මේ පින්වත් පිරිස රැගෙන යන්නට નિયમિત පින් ගංගාව, කුසල ගංගාව කියන්න උපමාවක් නැහැ. දැන් මේ හෝරාව දෙක ගත වෙනකන් උනත්
ඇසෝ බුදු ගුණ ගඟුල එයි ඇතිවෙච්ච පුණ්‍ය සංස්කාරය මේ ඔබ ඉදිරියේ තියෙන මේ කළුදිය පොකුණේ වතුර බින්දු කොච්චර ඇතිද? වතුර බින්දු එක එක ගත්තොත් ගණන් කරන්න බෑ. මේ කළුදිය පොකුණේ තියෙන වතුර බින්දු ගාන්ට චක්‍රවර්ති රජකම් ලබන්න ශක්තිමත් පිනක් මේ වෙනකොටත් මේ ඔබේ ගමනින් ඔබට පහළ වුණා, ඔබට එකතු වුණා. සෙසු දේවල් ගැන, සෙතු පුණ්‍ය ශක්තියින් ගැන ආයි වචන වලින් කියන්න බෑ. මේ මට තේරෙන උපමාවක් කිව්වේ. ඒ උපමාව ਸਰවාකාරයෙන්ම වැරදි. ඒක හොබන උපමාවක් නෙමෙයි. පොහෝනා ප්‍රමාණවත් උපමාවක් නෙමෙයි. නමුත් කාටත් දැනෙන දෙයක් ගැන, පෙනෙන දෙයක් ගැන උපමා කරලා කියා දුන්නේ. එහෙනම් මේ හැම දිනම සිතුවිල්ලෙන් සිතුවිල්ල අමුණන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන යොමු කරන ලද මානසිකාරය හා ප්‍රතිබද්ධව පහළ වන උදාර චින්තාවක්. බුද්ධාලම්බන අරමුණක්, ප්‍රීතියක් වචන නෑ ඒ උතුම් මිහිරියාව ගැන ඔබට කියන්න. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ඈත සංසාරයේ මනෝ ප්‍රනිධානය පුරා අවසන් කරමින් ඉන් අනතුරුව වාග් ප්‍රනිධානය පුරා නවාසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙවා දැම්මා. ඉන් අනතුරුව තමයි තථාගතයන් වහන්සේ නියත විවරණ ශ්‍රීය ලබන්නට සුදුසුකම් ලැබුවේ. පින්වතුනි, ලෞතර බුදු ගමන, අපේ සැනසිලි ගමන, දෙවි මිනිසුන්ගේ විරාගී ගමන මේ කෙනෙක් දෙන්නෙක් සුවපත් කරන ගමනක් නෙමෙයි. අපි හැම දිනාටම මේ උදාර විමුක්තියේ ගමන ගැනයි මේ කතා කරන්නේ, දේශනා කරන්නේ. මෙව්වා නොදැන නිවන් අවබෝධයක් සිදු වෙන්නේ නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේගේ ඒ ගුණරුවේ වරුණාවත්, රූ ගුණේ වරුණාවත් නොහඳුනන හදවතකට නිවන් සුවමතු වෙයි කියලා ඔබ හිතනවද? බුදුරජාණන් වහන්සේ මෙලෙසින් සාරාංශක කල්පලක්ෂයක් කාය ප්‍රනිධානය පුරන්න සූදානම් උනේ. මීට සාරාංශක කල්පලක්ෂයකට එහා පැත්තේ මේ ලෝකයට පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණි පටන් සාරාංශක කල්පලක්ෂයකට එහා පැත්තේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 16 කල්පලක්ෂයක් පාරමී පුරා එකම බණපදයක් අසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් අරහත් ඵල විමුක්තියෙන් සැනසෙන්න පින් නැතිව තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග්මයේ සෙවණට වැඩම කළේ. ඉතින් ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම පින්වත් හැමදෙනාම දන්නවනේ, සුමේධ කුමාරයා. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, හත්මුතු පරම්පරාවක ධනය හිමි කරගත් බ්‍රාහ්මණ කුමාරයෙක්. ඉතින් මේ කුමාරයා අවුරුදු 16ක් 17ක් වෙනකොට කල්පනා කරනවා, මට මේ බ්‍රාහ්මණ කුල පරම්පරාවේ සියලු ධනෙ හිමි වුණා. ඒ වෙනකොට අම්මයි තාත්තයි දෙන්න මිය ගිහිල්ලා. කල්පනා කරනවා මේ විශාල ධනයක් මට දැන් එකතු වුණා. තමන්ගේ ධන ගබඩාවන්හි දොරගුළු විවර කරවලා ලේඛන තබන අයගෙන් විමසා බැලුවා මේ ගබඩාවේ කොච්චර තියෙනවද ආදී වශයෙන්. බලනකොට එක ගබඩාවක ඇති ධනය වුණත් මෙතෙකයි කියන්න බැහි වටිනාකම. ඉතින් බෝසත් කුමරු බෝසත් හදවතක් නේ තියෙන්නේ. කල්පනා කරනවා මේ විශාල ධනයක් රැස් කරපු අය පේන්නේ නෑනේ. අයක් කැමියා කියනමනේ, කුමාරයේ මේ ධනය අයිති වෙන්නේ ඔබේ කිරියත්තට, මේ ධනය අයිති වෙන්නේ ඔබේ සීයට ආදී වශයෙන් හත්මුතු පරම්පරාවක ධනෙ. මේ ධනය අයිති වෙන්නේ ඔබේ අම්මා තාත්තට. මේ සියල්ල දැන් ඔබට බාරයි. සියල්ල පිළිගන්න කුමරුනි. හොඳ ජීවිතයක් ඔබට තියෙනවා. මෙහෙමනේ කියන්නේ. මෙහෙම කියද්දී මහබෝසත් කුමරු කල්පනා කරනවා, දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු දිරනවා, මිනිස්සු මැරෙනවා. අහෝ මගේ අම්මා තාත්තා මා මේ ලෝකෙට බිහි කළා, පෝෂණය කළා, මහා ධනයක් මට හම්බ කළා තියලා එකම කාසියක්වත් රැගෙන යන්නේ නැතුව පරලොව ගියානේ. සියල්ල මට ඉතුරු කළා ගියා. මගේ සීයා ආදී වශයෙන් හත්මුතු පරම්පරාවක් හම්බ කරපු සියලු දේ දාලා පරලොව ගියා. මම මේ හැමදේම අරගෙන යන්න ඕන. ඔන්න බලන්න හිතපු හැටි. අරන් යන්න නම් කුමක්ද කරන්න ඕන? ලං කරගත්ත කිසි දෙයක් අරන් යන්න ලැබෙන්නේ නැහැ. මහ බෝසත් කුමරු කල්පනා කරනවා, මම මේ සියලු දේ
දුගී මගී යාචකයන්ට දන් දෙන්න ඕන. සියලු දේ දන් දෙන්න ඕන. රජතුමාගේ අවසරය ලබාගෙන දින දෙක තුනක් නෙමෙයි මාස ගාණක් දන් දුන්න ඉවර වෙන්නේ නැහැ. වහසල් දොරටු ඔක්කොම විවර කළා. දින්නම් ඒව හරන්තෝ. මම දැන් දීලා ඉවරයි අරන් යන්න කියලා. අවසානයේ පින්වතුනි අවසානයේ දුගී මගී යාචකයෝ කැමැතිසේ මේ ධනෙ අරන් ගිහලා ඇතැම්ම සිටුවරු බවට පත් වුණා. ගෘහපතිවරු බවට පත් වුණා. මහා ධන කුවේරයෝ බවට පත් වෙද්දී ඒ සියලු ලෞකික ධනය හැර දැමූ බෝසත් කුමරු හිමව් කුළු වනාරණට ගමන් කරලා දින 7ක් යන්නට පෙර බලන්න සංසාරේ පාරමී බලය අතහැරීම යම්සේද ඊට සරිලන ප්‍රතිලාභයක් ලැබෙනවා. අතහැරියේ කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් දින 7ක් ඇතුළත අෂ්ට සමාපatti ලැබුණා. රූපාවචර අරූපාවචර සියලු සමාපatti සමග අහසින් යෑමේ බලය සහිත පංච අභිඥාවන් ලැබුණා. ඒ යනකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ බ්‍රාහ්මණ කුමාරයාට සුමේධ කුමාරයාට අවශ්‍ය කරන සියලු පිරිකර ආදී කොටගත් ඒ ආරාම භූමිය තපෝ භූමිය නිම කරලා ඉවරයි. බලන්න පින්වතුන්ට සලකන සැලකිල්ල. දැන් ඉතින් ආකාශචාරී මහා තාපසේ කවුද? අපේ මහා බෝසත් කුමරු. ආකාශචාරී තාපසයෙක් ලෙස ගත කරන කාලේ තමයි දීපංකර නම් වූ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ මධ්‍ය මණ්ඩලයේ රම්මවතී නුවර සුදේව කියන මහා රජතුමා නිසා සුමේධා කියන අගබිසවගේ කුස පිළිසිඳාරගෙන අවුරුදු 1000ක් හංස කොංච මයුර කියන මේ තුන් ප්‍රාසාදයන්හි කල්ගෙවලා ලක්ෂයක් වරඟනන් සමග දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙකුගේ සිරිපරයන ආකාරයෙන් සුවවින්දනය කරලා පියුමා කියන අගබිසවුන් වහන්සේ උසබක් හන්ද කියන පුත් කුමරු මේ ලෝකෙට බිහි කරපුදා සුවාසූ දහසක් ගජසේනාවක් පිරිවරාගෙන මංගල හස්ති රාජයා යානාව කරගෙන නික්මිලා දසමාසයක් දුෂ්කර ක්‍රියා කරලා ප්‍රධාන වීරිය වඩලා පුලිල බෝ මැඩ මුල ලෝතුරා බුද්ධ රාජයට පත් උනේ අපේ මහා බෝසත් කුමරු සුමේධ තාපසයන් වහන්සේ හිමාලයේ ධ්‍යාන ක්‍රීඩාවෙන් යුක්තව කල් ගෙවන කාලේ. ඉතින් මේ දීපංකර බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාරාධනාවෙන් සුනන්දාරාමෙහි ධර්මචක්‍ර දේශනාව සිද්ධ කරලා මංගල තිස්ස කියන දෙනම අග්‍ර ශ්‍රාවකයන් බවට තනතුරු ලබා දීලා නන්දා සුනන්දා කියන භික්ෂුණීන් වහන්සේලා අග්‍ර ශ්‍රාවිකාවන් කරගෙන සාගර කියන මහා ස්වාමින් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් කරගෙන තනතුරු ලබා දීලා අසූරියන් ශ්‍රී සම්බුද්ධ ශරීරය ධර්මින් අවුරුදු ලක්ෂයක ආයු ඇතිව ඉස්සිස්සෙල්ලාම සාර ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන සුදර්ශන මහා විහාරයට වඩින්නේ ඔන්න ඔය කාලේ. ඉතින් අපේ සුමේධ තාපසතුමා අහසින් ගමන් කරනවා එක්තරා ප්‍රදේශයකට. ගමන් කරනකොට සුදර්ශන මහා විහාරයට බුදුරජාණන් වහන්සේ වඩින මේ මාර්ගය බොහෝ දෙනා ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා පිරිසුදු කරනවා. අහසේ මොහොතක් නතර වූ මේ මහා බලගත් තාපසතුමා තුට්ඨට්ඨෝ පමුදිතෝ වේද ජාතෝ මහජනෝ කස්සසෝ ධීයති මග්ගෝ අංජසං වටුමායනං. මේ විශාල පිරිසක් එකතු වෙලා ලක්ෂ ගානක මේ මාවතක් පිරිසුදු කරනවා. කාටද මේ පාර පිරිසුදු කරන්නේ? මේ මිනිස්සු කිව්වා ඇයි තාපසයන් වහන්සේ දන්නේ නැද්ද? තුන් ලෝකයක් සනසන ඔබ වගේ තාපසවරු කෝටි ගණනකගේ බල දරන තුන් ලෝකාග්‍ර දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුද්ධෝති මම සුත්වාන පීති උපජ්ජිතාවදේ. පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා සුමේධ තාපසතුමා හැටියට මට බුද්ධ කියන වචනේ ඇහුණට පස්සේ අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. බුද්ධෝ බුද්ධෝති කතයන්තෝ සෝවනස්සම් පවේදේ. ඒ තාපසතුමාට අහසේ ඉඳන් කියවෙච්ච වචනයක් තිබුණා. බුද්ධෝ 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 මේ වචනේ කියවෙනවා. මෙහෙම කියමින් අප්‍රමාණ සතුටකටපත් වෙලා යදි බුද්ධස්ස සෝධේත ඒකෝකාසං දදාතමේ ඔය මාවත සෝධනය කරන්නේ පිරිසුදු කරන්නේ භාග්‍යවතුන් වහන්සේට නම් මමත් කැමති මගේ දෝතිනුත් මේ මාවත පිරිසුදු කරන්න.
මිනිසු ලබා දුන්නේ එක්තරා දුෂ්කර ප්‍රදේශයක් පිරිසුදු කිරීම පිණිස. ඒ වෙලාවේ තාපසතුමා අහසින් බිමට බැහැලා වචනයෙන් කියනවා බුද්ධෝ බුද්ධෝ බුද්ධෝති බුද්ධෝති චින්තෙන්තෝ මග්ගං සෝධේ මහන්තදා. මෙසේ කිය කියා සිත සිතා මේ මාර්ගය පිරිසුදු කළා.